ජයෙන් ජයම වෙන්න වාසනාවන්. ආයුබෝවන් දුවේ පුතේ ඔබ සියලු දෙනාට. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නෙස්ලේ ලංකා සමාගම නෙස්ටමෝල් සන්නාමය 2021 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින විද්‍යා හා ගණිත අංශයෙන් ඉදිරිපත් වන ඔබ වෙනුවෙන් සංවිධානය කරන ඉලක්කගත විෂය කරුණු සාකච්ඡා කෙරෙන ඔබව ඒ තුලින් 100% බලගන්වන නෙස්ටමෝල් බුද්ධි ප්‍රබෝධය වෙබිනා මාලාවේ තවත් විශේෂ සම්මන්ත්‍රණයක ආරම්භයයි ඔබ හමුවට මේ රැගෙන ඉන්නට සූදානම් වන්නේ. ඔබ දන්නවා ඔබේ අධ්‍යාපන කටයුතු වඩා සාර්ථක කරගන්නට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නෙස්ටමෝල් සමග එකතුව ගෙනෙන මේ දෙවන වාර්ෂික සම්මන්ත්‍රණ මාලා අධීරයි ඔබ හමුවට පමුණුවන්නේ. මෙහිදී අපට උපදේශකත්වය බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මැතිතුමන්ගෙන් ලැබුණු බව කෘතවේදීව සඳහන් කරන්නටම අවශ්‍යයි. ඒ වගේම මඟ පෙන්වීම අපට ලබා දුන්නා අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සංවර්ධන KGN ප්‍රේමසිරි මැතිතුමන්. ඒ වගේම මෙහෙයවී මහා සංවිධාන නායකත්වයේදී මේ විෂය භාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විද්‍යාව පිළිබඳ WAS දේශප්‍රිය මැතිතුමන් සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා ගණිතය නයනී පෙරේරා මහත්මියගෙන් ලබා දුන් දායකත්වය අපි බොහෝම ප්‍රශංසා මුඛයෙන් යුතුව කතා බහ කරන්නට කැමතියි. දුවේ පුතේ එහෙමනම් අදත් සම්මන්ත්‍රණය අපි ආරම්භ කරමු නේද? ඔව් අද රසායන විද්‍යා විෂය තමයි අපේ මාතෘකාව කොට ගන්න. එහි භෞතික රසායනය කොටස සාකච්ඡා කරන්නටයි සම්මන්ත්‍රණය සූදානම් වී තිබෙන්නේ. එය ඔබට ඉදිරිපත් කරන්නට එහි කරුණු ඔබට වටහා දෙන්නට වේයන්ගොඩ ශාත මරියා විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය MC වීරසේකර ගුරුතුමාණන්ටයි අප අදත් ආරාධනා කළේ. එතුමා BSc උපාධිධාරියෙක්, ඒ වගේම පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ධාරියෙක් වාගේම පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙක් ලෙසත් කටයුතු කොට අත්දැකීම් ඇත්තෙක්. එමනම් අද නෙස්ටමෝල් බුද්ධි ප්‍රබෝධය සම්මන්ත්‍රණය ආරම්භ කරන්නට අපි එතුමන්ට ආරාධනා කරමු. සුබ දවසක් දරුවනේ. උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ රචනා පේපර් එකේ ප්‍රශ්නාංක 6 මේක භෞතික රසායනීය ප්‍රශ්නයක්. මේ සඳහා ලැබෙනවා ගොඩක් වෙලාවට පාඩම් කිහිපයක ප්‍රශ්න. උදාහරණයක් විදිහට අයනික සමතුලිතතාවය, ද්‍රාව්‍යතා ගුණිතය, සමහර වෙලාවට ව්‍යාප්ති සංගුණකය, රවුල් නියමය කියන කොටස් වලින් ප්‍රශ්න ලැබෙනවා. රසායන විද්‍යා පේපර් එකේ ෆිසිකල් කෙමිස්ට්‍රි යටතේ ප්‍රශ්න අපිට ලැබෙනවා ප්‍රශ්නාංක 5, ප්‍රශ්නාංක 6 සහ ප්‍රශ්නාංක 7 ඒ පාර්ට් එක. ප්‍රශ්නාංක 7න් භාගයක්. ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණික ලකුණකට යන්න හේතු සාධක වෙන කාරණයක් තමයි ෆිසිකල් කෙමිස්ට්‍රි කියන්නේ. ඊට අමතරව ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ 3 වෙනි ප්‍රශ්නේ. එතකොට ලොකු ලකුණකට යන්න පුළුවන් පාඩමක් තමයි භෞතික රසායනය කියන්නේ. මෙතනදී භෞතික රසායනයේ 6 වෙනි ප්‍රශ්නෙට ලැබිය හැකි ප්‍රශ්න සංඛ්‍යාවක් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඉස්සෙල්ලාම අයනික සමතුලිතතාවයේදී අපිට ලැබෙන පුංචි ප්‍රශ්න කිහිපයක්. පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 1 බලන්න. මේක තියෙන්නේ මේ ඊටාම සරල කාරණයක්. ඒ කියන්නේ අයනික සමතුලිතතාවයේ පාඩමේ අපි ආරම්භයේදීම කතා කරන ඊටාම සරල කාරණයක්. නමුත් මේ දැනගෙන සිටිය යුතු කරුණු. ප්‍රබල අම්ල සහ දුබල අම්ල හඳුන්වා උදාහරණ 3ක් දෙන්න. අපි ප්‍රබල අම්ලයක් කියන එක හැඳින්වීම දෙන්නේ ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙන. එහෙම නැත්නම් 100% අයනීකරණය වන අම්ලයක් අපි හඳුන්වනවා ප්‍රබල අම්ලයක් කියලා. ජලීය ද්‍රාවණය තුලදී පූර්ණ විඝටනයට ලක් නොවන අම්ලයක් අපි හඳුන්වනවා දුබල අම්ලයක් කියලා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ප්‍රබල අම්ලයකදී උදාහරණයක් විදිහට මම ගන්නම් ප්‍රබල අම්ල කීපයක්. HCl කියන ප්‍රබල අම්ලය සලකමු. ප්‍රබල අම්ලයක තියෙන විශේෂත්වය තමයි මේ ප්‍රබල අම්ලයක් ජලීය ද්‍රාවණයේදී පූර්ණ විඝටනයකට ලක් වෙනවා. ඒ කියන්නේ H+ සහ Cl- සම්පූර්ණයෙන්ම ලැබෙනවා. අම්ලයේ පූර්ණව විඝටනයට ලක් වෙලා සම්පූර්ණයෙන්ම H+ සහ Cl- බවට පත් වෙනවා. දුබල අම්ලයක තියෙන විශේෂත්වය තමයි එතනොයික් වගේ අම්ලයක් අපි ගත්තොත් මෙයා දුබලයි කියන්න හේතුව මෙයා ජලීය ද්‍රාවණය තුලදී පූර්ණ විඝටනයකට බඳුන් වෙන්නේ නැහැ. එතකොට අපිට මේ ප්‍රතික්‍රියාව මේ වගේ තනි තලයක් දාලා ලියන්න බෑ.
ප්‍රතික්‍රියාවක් මේ විදිහට තනීතලයක් දාලා ලියන එකේ අරමුණ තමයි වම් පැත්තේ තියෙන සංයෝගය සම්පූර්ණයෙන්ම විඝටනයකට ලක් වෙලා දකුණු පැත්තේ සංයෝගය බවට පත් වෙනවා කියන එක. එතකොට මේක අපි ලියන්නේ ප්‍රතිවර්ත ලකුණක් දාලා. මේක භෞතික රසායනීය පාඩම හින්දා අපි මේවායේ භෞතික අවස්ථා ලියවීම අනිවාර්යයි. මේක එතකොට AQ ජලීය ද්‍රාවණයක්. මේකත් ලික්විඩ් කියලා ගන්නේ ජලයේ ද්‍රව අවස්ථාව. මේ දෙක ප්‍රතික්‍රියා කරාම CH3COOH කියන්නේ අම්ලය නිසා අම්ලය කරන්නේ ජලයට ප්‍රෝටෝනයක් දෙනවා. H අයනයක් දෙනවා. දුන්නාම CH3COOH CH3COO- බවට පත් වෙනවා. මේකත් ජලීය ද්‍රාවණයේ හැදෙන අයනයක් නිසා අපි AQ කියලා දාන්න ඕනේ. මොකද ෆිසිකල් කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් නිසා අපි භෞතික අවස්ථා අනිවාර්යයෙන්ම මේවට එකතු කරන්න ඕනේ. මෙතෙන්ට AQ කියලා දාන්න. මෙයාගේ H+ එක ජලයට දුන්න නිසා උදාසීන ජලයේ H එක අරගෙන H3O+ බවට පත් වෙනවා. දැන් අපි හිතුවොත් එහෙම ආරම්භයේදී එතනොයික් කියන අම්ලේ මවුල එකක් තිබුණා කියලා ආරම්භක ද්‍රාවණේ මේක ජලීය මාධ්‍යයේදී විඝටනය වෙලා ජලීය මාධ්‍යයට H+ එන්නේ සමහර වෙලාවට එක වැඩි කිරීම 10 ඍණ 2ක් වගේ ප්‍රමාණයක් මවුල්. ඒ කියන්නේ අපිට පේනවා cm පංගුවක් වගේ ප්‍රමාණයක්. ඊටාම කුඩා ප්‍රමාණයක් තමයි මාධ්‍යයට H අයන දෙන්නේ. අන්න ඒකින්දම තමයි මේක දුබල අම්ලයක් කියලා කියන්නේ. පූර්ණ විඝටනයකට බඳුන් වෙන්නේ නැහැ කියන එකේ අර්ථය තමයි වම් පැත්තේ තියෙන අම්ලය සම්පූර්ණයෙන්ම දකුණු පැත්තේ H අයන බවට පත් වෙන්නේ නැහැ කියන. එහෙම අම්ල අපි හඳුන්වනවා දුබල අම්ල කියලා. අපි උදාහරණ විදිහට ගත්තොත් අපිට මෙන්න මේ ටික උදාහරණ විදිහට ගත්ත හැකි HCl, nitric, sulfuric, hydrobromic acid HBr, hydroiodic HClO4, perchloric acid. මේවා නිතර දෙවේලේ හමු වන ප්‍රබල අම්ල විදිහට අපිට ගන්න පුළුවන්. ප්‍රබල අම්ල තියෙන ප්‍රමාණය සීමිත වුණාට අපේ විෂය නිර්දේශය තුල දුබල අම්ල අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒකට අපිට ওই දුබල අම්ල ටික ඔක්කොම මතක තියාගන්නවා කියන එක කරන්න ටිකක් අමාරුයි. නමුත් මේ ප්‍රබල අම්ල කිහිපය මතක තියා ගැනීම හරහා ප්‍රශ්නයකදී දෙන දුබල අම්ල හඳුනා ගැනීමක් කරන්න පුළුවන් සියල්ලම දැන නොසිටියත්. උදාහරණයක් විදිහට අපිට දුබල අම්ල විදිහට ගන්න පුළුවන් HCl hydrogen cyanide, HNO2 nitrous අම්ලය, H2SO3 sulfurous අම්ලය, H3PO4 phosphoric අම්ලය, H3PO3 phosphorus acid කියන එක, HClO2 chlorous අම්ලය කියන එක. මේ HClO4 කියන එක කියන්නේ ක්ලෝරික් අම්ලයේ මෙන්න මේ විදිහට අපි කතා කරනවා HClO4 ක්ලෝරීන් ගෙන් හැදෙන ඔක්සි අම්ල වර්ග 4ක් කතා කරනවා HClO3 HClO2 සහ HClO කියන අම්ල ටික. මේවා නම් කරද්දී උපරිම ඔක්සිකරණාංකයේ සහිත අම්ලය නම් කරන්න අපි ප කියන පදේ යෙදෙනවා. මේක නම් කරන්නේ ප කියන පදයකින් පටන් ගන්න. අවම ඔක්සිකරණාංකයේ තියෙන එක නම් කරද්දී හයිපෝ කියලා පටන් ගන්න. උපරිම ඔක්සිකරණාංකයේ ඉක් ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා. එතකොට මේක perchloric acid. perchloric acid කියලා මම මෙතන පහලින් ලියන්නම්. අපි නාමකරණයේදී කරන්නේ ඉදිරියෙන් ලියන්නේ. මේක perchloric acid. මේක hypochlorous කියලා හඳුන්වන්නේ. hypochlorous acid. අතරමැදි ඇසිඩ් දෙක නම් කරද්දී මෙතනදී මේ ප කියන පදේ නැති වෙනවා. ඒකට මේක නම් කරන්නේ ක්ලෝරික් ඇසිඩ් කිය. ක්ලෝරික් ඇසිඩ්. මේකෙදී හයිපොක්ලෝරස් කියන ඇසිඩ් එකේ හයිපෝ කියන පදේ ලොප් කරලා මේක ක්ලෝරස් ඇසිඩ් කියලා නම් කරනවා. ඔන්න ඔය විදිහටයි නාමකරණය ඉන්නේ. එතකොට මෙතන තියෙන HClO2 කියන එක නම් වෙන්නේ ක්ලෝරස් අම්ලයේ විදිහට ක්ලෝරස් ඇසිඩ් කියලා අපි නම් කරනවා ඒක. ඊට පස්සේ කාරණේ දුබල අම්ලයක හෝ දුබල බෂ්මයක ජලීය මාධ්‍යයේ අර කලින් කිව්වා වගේ ආරම්භක අම්ලයේ හෝ බෂ්මයේ සාන්ද්‍රණය දුන්නට මාධ්‍යට එන H අයන සාන්ද්‍රණය හෝ OH අයන සාන්ද්‍රණය අපිට ඍජුව හොයන්න බෑ. මොකද කොතරම් ප්‍රමාණයක් විඝටනය වෙනවාද කියන කාරණේ දීලා නැත්නම්
අපිට කෙලින්ම එච්චන්සාන්නේ හෝ එච්චන්සාන්නේ ගන්න බෑ. ඒක නිසා අපි දුබල අම්ලයක් සහ දුබල භාෂ්මයක් සඳහා විගඩන ප්‍රමාණය එහෙම නැත්නම් මාධ්‍යයට ලැබෙන එච්චන්සාන්නේ සොයා ගැනීම සඳහා සමීකරණයක් ව්‍යුත්පන්න කරගන්න. ඒ සමීකරණය තමයි අපි හඳුන්වන්නේ ඔක්ස්වල්ගේ තනූකකරණ නියමය කියලා. එතකොට අපි දුබල භාෂ්මයක් සලකලා මම නිතර දෙවේලේ අපි කතා කරන්නේ දුබල අම්ලයක් නිසා මම මෙතෙන්ද දුබල භාෂ්මයක් සලකලා තනූකරණ නියමය ඔප්පු කරනවා. භාෂ්මයකට ලබා දෙන සංකේතය කැපිටල් B නිසා මම මෙතන B කියන සංකේතය ගන්න. මේක ජලීය මාධ්‍යයේදී මෙන්න මෙහෙම කැඩෙනවා කියලා අපි ගන්නවා. ජලය හමුවේදී මෙයා දුබල භාෂ්මයක් නිසා ප්‍රතිවර්ත ලකුණක් එන්න ඕනි. භෞතික අවස්ථාව ලිවිය යුතු නිසා මම මෙතන ලියනවා AQ ජලය ලික්විඩ්. B කියන්නේ භාෂ්මය. එතකොට භාෂ්මය කියලා කියන්නේ ප්‍රෝටෝනයක් තමන්ගේ පැත්තට ගන්න කෙනෙක්. එහෙමනම් ප්‍රෝටෝනයේ සපයන්න ඕනි එහා පැත්තේ ඉන්න ජලය විසින්. එතකොට මෙතනදී B භාෂ්මය වෙච්චින්දා ඉබේම ජලයට අම්ලය වෙන්න වෙනවා. ජලය කරන්නේ ජලයෙන් ප්‍රෝටෝනයක් හෙවත් H+ එකක් මෙයාට ප්‍රදානය කරනවා. B කියන උදාසීන කාණ්ඩයට H+ එකක් ලැබුණාට පස්සේ එයා BH+ වෙනවා. මේක ජලීය මාධ්‍යයක හැදෙන අයනයක් නිසා අපි AQ කියලා දානවා. ජලයේ H+ එක දුන්නාම ජලයෙන් ඉතුරු වෙන්නේ OH- කියන කාණ්ඩ. එතකොට දකුණු පැත්තේ OH- හැදෙනවා. දැන් මාධ්‍ය භාෂ්මික වෙන්න ඕනි මොකද දකුණු පැත්තේ OH- හැදෙලා තියෙන හින්දා. දැන් අපිට පුළුවන් මේකේ ආරම්භක සාන්ද්‍රණය. මම ගන්නවා ආරම්භක සාන්ද්‍රණය C කියලා. ආරම්භක සාන්ද්‍රණය C කියලා ගන්නවා B වල. එතකොට මේ දෙන්න ආරම්භයේ නැහැ. විගඩන ප්‍රමාණය අල්ෆා කියලා ගන්නවා. විගඩන ප්‍රමාණය කියන පදේ දෙන්නේ අපි per mole කියන එක මවුලයට. එතකොට මවුලයක් සඳහා අල්ෆා කැඩෙනවා නම් මවුල C ප්‍රමාණයක් සඳහා C අල්ෆා ප්‍රමාණයක් කැඩෙන්න ඕනේ. ඒක මම මෙතන ගන්නවා වෙනස විදිහට. මේක සිදුවන වෙනස. C ප්‍රමාණයකට අදාළව කැඩෙන්නේ අල්ෆා C ප්‍රමාණයක් නිසා මෙතන මම -C අල්ෆා කියලා දානවා. එතකොට මෙතන හැදෙන්න ඕනේ C අල්ෆා එකක්. මෙතනත් හැදෙන්න ඕනේ C අල්ෆා එකක්. ඊට පස්සේ ගන්නවා අවසානයේ සමතුලිත ප්‍රමාණය, ඉතුරු වෙන ප්‍රමාණය. සමතුලිත ප්‍රමාණය. ආරම්භයේ C තිබුණා, C අල්ෆා ප්‍රමාණයක් විගඩණය වුණා. එතකොට ඉතුරු වෙන්න ඕනේ C ඍණ C අල්ෆා එකක්. මේ පැත්තේ හැදෙන්නේ C අල්ෆා එකක් BH+ OH- හැදෙනවා C අල්ෆා එකක්. ඔන්න දැන් අවසාන අවස්ථාවේවත් දැන් මේක ඇත්තටම අවසාන අවස්ථාව කිව්වොත් වැරදි. මේකේ අවසානයක් නෑ මේ වගේ ප්‍රතික්‍රියාවක්. මේක සමතුලිත වන ප්‍රතික්‍රියාවක්. සමතුලිත අවස්ථාවේදී මාධ්‍යයේ තියෙන සාන්ද්‍රණ ටික තමයි මේ දීලා තියෙන්නේ. දැන් අපි මේක දුබල භාෂ්මයක් සඳහා වන සමීකරණය නිසා මේ සඳහා විගඩන නියතය අපි ගන්නේ KB කියලා බේස් එකක් ඇසුරේ. භාෂ්මයක් ඇසුරේ. KB සඳහා ප්‍රකාශනය ලියන. ඒතර KB ට ප්‍රකාශනය ලිව්වහම KB සමානයි අපිට ලැබෙනවා BH+ සාන්ද්‍රණය කියන එක අපි මේ විදිහට කොටු වරහණක් දාලා ලියන්නේ OH- සාන්ද්‍රණය දකුණු පැත්තේ තියෙන පද දෙක උඩට ගන්නවා බෙදීම දැන් ජලයේ සාන්ද්‍රණය ලියන්නේ අපි. මොකද ජලයේ සාන්ද්‍රණය කියන පදයට ඇතුළත් කරලා ගන්න KC යගේ තමයි KB කියලා ගත්තේ. ඒතකොට ජලයේ සාන්ද්‍රණය ලියන්නේ B+ විතරක් මෙතෙන්ට ලියන්න. දැන් මේ අදාළ අගයන් ටික මේකට නිවැරදිව ආදේශ කරනවා. එතකොට අපිට ගන්න පුළුවන් KB සමානයි BH+ සාන්ද්‍රණය කියලා කියන්නේ C අල්ෆා ගුණිතයක් එන්නේ මෙතන OH- සාන්ද්‍රණය කියන්නේ C අල්ෆා ඒක බෙදන්න ඕනි C වාරයක් C ඍණ අල්ෆා වලින්. C වරක් C ඍණ අල්ෆා කියන එක. C
C ඍණ C alpha sorry. right මේ විදිහට බෙදීම ගන්න. දැන් මේක තවදුරටත් සුළු කරාම මට ගන්න පුළුවන් KB සමානයි alpha ගුණිත වැඩි කරාට පස්සේ alpha වලින් අපිට alpha වර්ගය කියලා ගත්ත හැකි. මෙතන C වර්ගයක් එනවා. පහළ තියෙන පොදු සාධකයේ ඉවතට ගන්නවා. C කියන පොදු සාධකය ඉවත් කරගත්තොත් අපිට ගත්ත හැකි C කියන පදේ C වලින් බෙදුවාම එකක් එනවා minus C alpha C වලින් බෙදුවාම alpha කියන එක එනවා. මේ එක C පදයකට මේ C වර්ග වලින් එක C පදයක් කැපිලා යනවා. එතකොට අපිට එනවා KB සමානයි alpha වර්ග C බෙදීම එක ඍණ alpha කියලා ප්‍රකාශනයක්. මෙන්න මේ ප්‍රකාශනය අපි හඳුන්වනවා ඔක්ස්වල්ගේ තනූකරණ නියමයට අදාළ ප්‍රකාශනය කියලා. මේවා දුබල අම්ල. එහෙම නැත්නම් දුබල භස්ම. මේ දුබල අම්ල සහ දුබල භස්ම කියන දෙකම ජලීය මාධ්‍යයේදී විඝටනය වෙන්නේ ඉතාමත්ම කුඩා ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ අල්ෆා කියන අගේ ඉතා කුඩා අගයක්. ඒක නිසා අපිට ආසන්න කිරීමකට යන්න පුළුවන් එක ඍණ අල්ෆා කියන එක මම ආසන්න වශයෙන් එකයි කියලා ගත්තා කියලා වැරද්දක් නැහැ. මොකද එකෙන් පොඩි ප්‍රමාණයක් අඩු වුණා කියලා එකට දැනෙන්නේ. ඒක නිසා එක ඍණ අල්ෆා කියන එක ආසන්න වශයෙන් සමාන එකයි කියලා ගන්න. එහෙම ගත්තාම අපිට මේ සමීකරණයේ අවසානයේ ගන්න පුළුවන් KB සමානයි අල්ෆා වර්ග C කියලා. මේක අපි හඳුන්වනවා සන්නිකර්ෂණ යෙදූ ඔක්ස්වල්ගේ තනුකරණ නියමයට අදාළ ප්‍රකාශනය කියලා. එතකොට මේ ප්‍රශ්නේදී කියලා තිබුණේ මෙන්න මේ කාරණය ඔප්පු කරන්න ඔක්ස්වල්ගේ තනුකරණ නියමයට අදාළ ප්‍රකාශනය කැපිටල් B කියන දුබල භාෂ්මය ඇසුරෙන් ව්‍යුත්පන්න කරන්න. ඔන්න පළවෙනි කාරණේ ව්‍යුත්පන්න කළා. මෙන්න මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුරේ ගත්තේ. ඊට පස්සේ අපි බලමු චුට්ටක් කොහොමද මේ ද්‍රාවණ වල pH අගයන් ගන්න කියන එක. මේක ඉතා වැදගත් කාරණයක්. මේ pH අගයන් ගන්න එකේදී ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සමහර වෙලාවට විඝටනය වෙන්නේ මොකක්ද කියන එක. අම්ලයක් සහ ලවණයක් එහෙම නැත්නම් භස්මයක් සහ ලවණයක් එකට තිබ්බහම විඝටනය ලියන්නේ කුමන කොටසේද කියන එක සමහරලාට හිතා ගන්න බැරි අවස්ථා තියෙනවා. ඒ වගේ තැනකදී මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා හරියටම දැනගෙන ඉන්නේ. දැන් පළවෙනි අවස්ථාවේදී කියලා තියෙන්නේ පහත සඳහන් අවස්ථාවලට අදාළ pH අගය ගණනය කරන්න. පළවෙනි එක 0.1 m HA ජලීය ද්‍රාවණයක්. HA කියන්නේ දුබල අම්ලයක්. එතකොට මම HA වල විඝටන සමීකරණය ගන්නවා මෙන්න මේ විදිහට. මේක ජලීය ද්‍රාවණයකින්ද HA equals ජලය තුලදී විඝටනය වෙනවා. විඝටනය වෙලා අපි කලින් සමීකරණේ ලිව්වේ කැපිටල් B කියන භාෂ්මයට මම මේ සමීකරණේ ලියන්නේ HA කියන අම්ලයට. එතකොට දකුණු පැත්තේ හැදෙන්නේ මෙයා අම්ලය නිසා මෙයා ප්‍රෝටෝනයක් ජලයට දෙනවා. ජලයට ප්‍රෝටෝනයක් දුන්නාම ජලය H3O+ බවට පත් වෙනවා. AQ HA කියන එක A- AQ වෙනවා. ඔන්න සමීකරණය ලිව්වා. දැන් අපි මේ ගාන හදද්දී මේ අයිස් මෙතඩ් කියන එක පාවිච්චි කරලා හදන එක තමයි ගොඩක්ම හොඳ. මොකද ලකුණු දෙනකොට ඒ අවස්ථා ටික සලකා බලන හින්දා. ඒ කියන්නේ අයිස් කියලා කියන්නේ ඉනිෂියල් ආරම්භක ප්‍රමාණ, කන්සියුම් කියලා ගන්නේ වැයවන ප්‍රමාණය එහෙනම් වෙනස, E කියලා ගන්න ඉක්විලිබ්‍රියම් කියන එක සමතුලිත ප්‍රමාණ. ඒකට මෙතනදී මම ගන්නවා ආරම්භක ප්‍රමාණ. ආරම්භක ප්‍රමාණ. ආරම්භයේ තියෙන්නේ 0.1 m එකක්. 0.1 ගන් ඩෙසිමීටරයට මවුල. ඉඩකඩේ තියෙන ප්‍රශ්නය නිසා මම මේ දිගටම ඒකක ලියන්නේ නැහැ. නමුත් ෆිසිකල් කෙමිස්ට්‍රි ප්‍රශ්නයේදී අනිවාර්යෙන් ඒකක අපි ලියන්න ඕනේ. 0.1ක් ආරම්භයේ තියෙනවා. ආරම්භයේදී H අයනත් නැහැ, A- උත් නැහැ. වෙනස අර කන්සියුම් කියලා ගන්න එක. වෙනස මම x කියලා ගන්නවා. දැන් මේ x කියලා ගන්නේ මේ දශමයකට සාපේක්ෂවම x කැඩෙනවා -x. හැබැයි මේ දශමයකට සාපේක්ෂව x කැඩෙන්නේ ස්ටොයිකියෝමිතිය අණුව මෙතන එකකට. ඒතකොට ස්ටොයිකියෝමිතිය අණුව එකකට හැදෙන්න ඕනේ එකට කැඩෙන ප්‍රමාණයම තමයි.
මේ පැත්තේ ස්ටොයිකියුමිති යන එක නිසා මේ එකට අදාළව කැඩෙන ප්‍රමාණයම තමයි දකුණු පැත්තේ හැදෙන්න ඕනේ. මෙතන -x ආපු හින්දා මෙතෙන්ට එනවා +x එකක්. මෙතෙන්ටත් +x කියන එක. දැන් අපිට ගත්ත හැකි සමතුලිත ප්‍රමාණ. සමතුලිත ප්‍රමාණ. සමතුලිත ප්‍රමාණ ගනිද්දී ආරම්භයේ දශම එකක් තිබ්බා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ අඩු වෙනවා x ප්‍රමාණයක්, වැය වෙනවා x ප්‍රමාණයක්. එතකොට දශම කරන x එකක් ඉතුරු වෙනවා. මෙතන x හැදෙනවා, මෙතනත් x හැදෙනවා. ඕක අපි ආදේශ කරනවා ka ප්‍රකාශනයට. ka ප්‍රකාශනය ලියන්නේ ka සමානයි දකුණු පැත්තේ අයන සාන වල ගුණිතය H3O+ මෙන්න මේ සමීකරණයේදී භෞතික අවස්ථා ලිවීම අත්‍යවශ්‍යයි. මොකද භෞතික අවස්ථා නැති වුණොත් මේ සමීකරණයට දෙන ලකුණු නැතුව යනවා. A - AQ බෙදනවා HA එක්වස් වලින්. දැන් අදාළ අගයන් අපිට ආදේශ කර හැකි KA අගේ දීලා තියෙන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 5යි ගන් ඩෙසිමීටරයට මවුල. H අයන සාන්‍ය අපිට එන්නේ x කියලා. ඔය A- සාන්‍යත් අපිට එන්නේ x කියලා. මේක 0.1 ඍණ x. ඊගවට අපි අර ආසන්න කිරීම කරලා පෙන්වන්න ඕනි. මේක උපකල්පනයක් විදිහට ලියන්න ඕනි ගානේ. x ඉතා කුඩා නිසා නැත්නම් අපිට ගත්ත හැකි 0.1ට සාපේක්ෂව x ගොඩක් කුඩා නිසා අපි ගන්නවා 0.1 ඍණ x කියන එක ආසන්න වශයෙන් සමානයි 0.1යි කියලා. එතකොට ප්‍රකාශනය තවදුරටත් සරල වෙනවා. 1 වැඩි කිරීම 10 ඍණ 5 සමානයි x වර්ග බෙදීම මෙතන 0.1යි. එතකොට x වර්ග කියන එක අපිට ලබා ගන්න පුළුවන් 1 වැඩි කිරීම 10 ඍණ 6යි. එහෙමනම් x කියන්නේ 10 ඍණේ වර්ගමූලය 10 ඍණ 6 10 ඍණ 3යි x කියන්නේ. ඒක කියන්නේ ඝන ඩෙසිමීටරයට මවුල. ඔය x කියලා මට ලැබෙන්නේ දැන් h අයන සාන්ද්‍රය. දැන් අපෙන් අහලා තියෙන්නේ pH ද්‍රාවණ. pH හොයන්න ගන්න සමීකරණය. මෙන්න තවත් ලකුණු දෙන එක අවස්ථාවක්. pH සමානයි ඍණ ලඝු 10යි H+ සාන්ද්‍රණය කියන එක මෙතන ලියවෙන්න ඕනේ. ඍණ ලඝු 10යි H3O+ සාන්ද්‍රණය. දැන් ආදේශ කිරීම කරන්න ඊගාවට. ආදේශ කිරීම කරන්න. මොකද ඍණ මෙතන අනිවාර්යෙන්ම ආදේශ කිරීම අපි පෙන්වන්න ඕනේ. ලඝු 10 10 ඍණ 3 කියලා කියන්නේ මේ ඍණ 3 කියන පදේ ඉස්සරහට එනවා. ඍණ 3 ඍණ වලින් වැඩි වුණාම ධන 3යි. එතකොට pH සමානයි අපිට එනවා 3යි කියලා. මේ ද්‍රාවණයේ pH එක අපිට ගත්ත හැකි pH සමානයි 3යි කියලා. ඔන්න පළවෙනි අවස්ථාව 0.1 HA ජලීය ද්‍රාවණයක pH ඇහුවොත් එහෙම අපි ගන්න මෙන්න මේ විදිහට ආරම්භයේදීම දුබල අම්ලයේ ජලීය ද්‍රාවණයේ විඝටනය ලියනවා. ඊට පස්සේ කලින් අපි ව්‍යුත්පන්න කරපු ඔක්සල්ගේ තනුකරණ නියමයට අදාළව සමීකරණය ලියලා ආදේශ කිරීම ඇසුරින් H අයන සාන්ද්‍රණය හොයනවා. pH සමානයි ඍණ ලඝු 10H+ කියන එකට ආදේශ කළා pH අගය ගන්න. අපි බලමු දෙවෙනි අවස්ථාව. ඊට පස්සේ දීලා තියෙන ද්‍රාවණය බලන්න. 0.2යි HCl සහ 0.2යි HACයක්. HCl 100යි HA 100යි මිශ්‍ර කරන්නේ. පළවෙනිම කාරණය තමයි ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරපු ගමන් ඒ ද්‍රාවණ දෙකේ සාන්ද්‍රණය වෙනස් වෙනවා. ගාන හදන්න පටන් ගන්න කලින් අන්න ඒ කාරණේ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. අමතක වෙලා 0.2යි සාන්ද්‍රණය දාලා ගාන හැදුවොත් ගාන වර්ධිනවා. ඒක නිසා මේ දෙක මිශ්‍ර කරාම ඒ කියන්නේ HCl සහ 0.2m HCl සහ 0.2m HCl 100කුයි 0.2m HA 100කුයි එකිනෙක මිශ්‍ර කරාට පස්සේ මේ දෙන්නගෙන්ම සමාන පරිමාණ මිශ්‍ර කරන හින්දා මේ දෙන්නගෙම සාන්ද්‍රණය අඩක් බවට පත් වෙනවා. භාගයක් වෙනවා. එතකොට HCl සාන්ද්‍රණය 0.1යි ගානේදී වැඩ කරන්නේ.
අපි ගාන හදන්න පටන් ගන්න අවස්ථාව වෙනකොට ද්‍රාවණ දෙක මිශ්‍ර කරලා එතකොට HCl සාන්ද්‍රණය 0.1 වෙනවා. HA සාන්ද්‍රණයත් 0.1 වෙනවා. දැන් ඊගාවට බලන්න කලින් ගානේ තිබුණේ දුබල අම්ලයක් විතරයි. එතකොට අපි වෙන මොකුත් සැලකුවේ නැහැ දුබල අම්ලයේ විඝටනය ලිව්වා. දැන් මේකෙදි දුබල අම්ලයත් එක්ක තියෙන ප්‍රබල අම්ලයක්. ප්‍රබල අම්ලයක විඝටනයට මාධ්‍යයේ තියෙන අනික් ඒවායින් වැඩක් නැහැ. එයා ප්‍රබල නිසා එයා මාධ්‍යයේ තියෙන අනික් ඒවා විඝටනය ගැන සලකන්නේ නැහැ. HCl පූර්ණව විඝටනය වෙනවා. HCl කැඩෙනවා මෙන්න මේ විදිහට H+ සහ A- විදිහට. HCl වල දැන් සාන්ද්‍රණය තියෙන්නේ 0.1යි. 0.1න් HCl එකක් කැඩුනහම H අයන 0.1කුයි A- නෙමෙයි සෝරි මෙතන Cl- දශම එකකුයි හැදෙනවා. හැබැයි HA කියලා කියන්නේ දුබල අම්ලයක් නිසා HA විඝටනය වෙන්නේ භාගිකව. HAAQ අර කලින් ලියපු විදිහටම තමයි විඝටනය වෙන්නේ. මෙන්න මේ විදිහට ජලීය ද්‍රාවණය තුල භාගික විඝටනයක් සිද්ධ කරලා H3O+ AQ සහ A- AQ හදනවා. දැන් HA වල ආරම්භක සාන්ද්‍රණය 0.1යි. ඒ අර කලින් ගත්ත ආරම්භක ප්‍රමාණය. වෙනස මම මෙතන y කියලා ගන්නම් -y කියලා. මේ එකම ගානේ කොටස් නිසා කලින් නිකම්ම ජලීය ද්‍රාවණයේ විඝටනය x කියලා ගත්ත නිසා දැන් විඝටනය ඊට වඩා වෙනස් වෙනවා. වෙනස් වෙන්න හේතුව තමයි මේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව සඳහා ප්‍රබල අම්ලයේ HCl වලින් විඝටනය වෙලා එන H අයන බලපානවා. මාධ්‍යයට පිටින් H අයන ලබා දෙන HCl වලින් ලබා දෙන H අයන මෙයාට පොදු අයනයක් ලෙස හැසිරෙනවා. පොදු අයනයක් කියලා කියන්නේ සමතුලිතයට අදාළ වන අයනයක් පිටින් අපි ලැබෙනකොට ඒක හඳුන්වනවා අපි පොදු අයන ආචරණය කියලා. H අයන පොදු අයනයක් විදිහට ලැබෙන නිසා මාධ්‍ය H අයන සාන්ද්‍රණය වැඩි වෙනකොට ලීචැට්ලේ මූලධර්මයට අනුව පද්ධතිය උත්සාහ කරනවා H අයන සාන්ද්‍රණය අඩු කරගන්න. ඒ සඳහා පද්ධතිය නැඹුරු වෙනවා මේ පැත්තට. ආපසු ප්‍රතික්‍රියාව දිරිගැන්වෙනවා. ආපසු ප්‍රතික්‍රියාව දිරිගැන්වෙනවා කියන එකේ තේරුම HA කැඩෙන ප්‍රමාණය කලින්ට වඩා අඩු වෙනවා කියන එක. එතකොට දැන් විඝටනය වෙලා යන ප්‍රමාණය x කියලා ගන්න බෑ. දැන් x ට වඩා වෙනස්. ඒක නිසා y කියලා දැම්මේ ඒකයි. එතකොට මෙතන y හැදෙනවා. මෙතන y හැදෙනවා. හැබැයි මතක තියාගන්න සමතුලිතයක් තුල අපි ආදේශ කරද්දී සමතුලිත ප්‍රතික්‍රියාවකට ආදේශ කරන්නේ සලකා බලන මොහොතේ සමතුලිතයේ තියෙන අයන සියල්ලම. දැන් මෙතන H අයන තියෙනවා HA කැඩලා එන y එකකුයි තව HCl වලින් එනවා 0.1ක් මේ 0.1 පැත්තකට දාන්න බෑ අපිට. ඒ 0.1 හින්දා තමයි මේ විඝටනය වෙනස් වුනේ. එහෙනම් අනිවාර්යෙන්ම මෙතෙන්ට අර 0.1 එකතු කරන්න ඕන. කලින් අපිට එක්ස්ට්‍රා ආවේ 10^3ක්. දැන් ලැබෙන්න ඕනි y වලට ලැබෙන්න ඕනි අගය කලින් 10^3ට වඩාත් අඩු වෙනවා. මොකද පොදු ආචරණයක් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ විඝටනය අඩු වෙනවා කියන්නේ දැන් y සඳහා ලැබෙන අගය කලින් එක්ස්ට්‍රා ලැබිච්ච අගයටත් වඩා කුඩා. එතකොට 0.1ත් එක්ක සැලකුවාම y කියන්නේ ගණන් ගන්න බැරි තරම් අගයක්. එතකොට අපිට y ධන 0.1 කියන එක සමාන කර හැකි 0.1. දැන් මෙතනදී සමතුලිත ප්‍රමාණ ආදේශ කරොත් සමතුලිත ප්‍රමාණ විදිහට අපිට ලැබෙනවා 0.1 y එකක් HA වලින් y ධන 0.1ක් තියෙනවා H අයන මෙයාගේ y එකක්. මේකේ ආදේශ කරනවා Ka ප්‍රකාශනයට. Ka කියලා කියන්නේ H3O+ සාන්ද්‍රණය වාරයක් A- සාන්ද්‍රණය බෙදීම HA සාන්ද්‍රණය. පළවෙනි ආදේශ කිරීමේදී මේ තියෙන සංඛ්‍යා මේ විදිහටම ආදේශ කරනවා. y ධන 0.1 වැඩි කිරීම y බෙදීම 0.1 ඍණ y. Ka කියන්නේ එක වැඩි කිරීම 10^5 කියලා දුන්නා. දැන් මේ ආසන්න කිරීම මෙතන පෙන්වන්න ඕන. දැන් අපි කරන්නේ y ඉතා කුඩා නිසා අපි පැහැදිලිව පෙන්නනවා y ධන 0.1 ආසන්න වශයෙන් සමානයි 0.1ට. 0.1 ඍණ y කියන එක
ආසන්න වශයෙන් සමානයි දශමයකට. මොකද මේ y කියන එක ඉතා කුඩා නිසා දශමයකට එකතු කරා කියලා ලොකුවට දැනෙන්නෙත් නැහැ. දශමකින් අඩු කරා කියලා දශමයකට දැනෙන්නෙත් නැහැ. දැන් ප්‍රකාශනයේ වෙනස් වෙනවා. ka අගේ වෙනසක් වෙන්නේ නැහැ. මේ කොටසට අපිට දශමයක කියලා දැම්ම හැකි වැඩි කිරීම y බෙදීම දශමයක. දශමයකේ පද දෙක කැපිලා ගියාම y සමානයි 10 ඍණ 5යි කියලා එනවා ගන් ඩෙසිමීටරයට මවුල්. දැන් මේ මට ආවේ එච්චායන සාන්ද්‍රණය නෙමෙයි. දැන් අපෙන් අහන්නේ pH අගේ. එච්චායන සාන්ද්‍රණය කියන්නේ මෙතන මෙන්න මේ දෙකේ එකතුව දැන්. එච්චායන සාන්ද්‍රණය විදිහට ගන්න වෙන්නේ මේක නෙමෙයි. y ධන දශමයක තමයි එච්චායන සාන්ද්‍රණය. දැන් අපි එහෙමනම් එච්චායන සාන්ද්‍රණය කියන්නේ y ධන දශමයකයි. එතකොට ඒක ආසන්න වශයෙන් අපිට ගත්ත හැකි සමානයි කියලා දශමයකට. එහෙමනම් pH කියලා කියන්නේ ඍණ ලඝු 10යි H3O+ සාන්ද්‍රණය. ඒකට ආදේශ කරනවා අදාළ අගේ. එතකොට ඍණ ලඝු 10යි එච්චායන සාන්ද්‍රණය දැන් එන්නේ y ධන දශමයක ආසන්න වශයෙන් සමානයි දශමයකට. දශම 1යි ගන් ඩෙසිමීටරයට මවුල්. දශම 1යි කියන්නේ 10 ඍණ 1යි. එතකොට pH ලැබෙනවා අපිට pH සමානයි 1යි කියලා. කලින් ආවේ pH 3ක්. දැන් pH එකේ අඩු වුණා. ඒ කියන්නේ මාධ්‍ය වඩාත් ආම්ලික වුණා කියන එක. එතකොට මේ තියෙන්නේ පොදු ආයන ආචරණයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. මේක හොඳ උදාහරණයක්. ප්‍රබල අම්ලයක් හමුවේ දුබල අම්ලයක විඝටනය තව දුරටත් මන්දනය වෙනවා කියන හොඳ උදාහරණයක් විදිහට අපිට මේ අවස්ථාව ගන්න පුළුවන්. අපි බලමු ඊගාවට දෙන්න පුළුවන් අනික් අවස්ථාව. දශම 1යි HA50ක් සහ දශම 1යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 25ක්. එකට මිශ්‍ර කරනවා. ඒතර මේ දෙක එකට මිශ්‍ර කරාම මේ අම්ලයක් සහ බාෂ්මයක්. අම්ලයක් බාෂ්මයක් නම් දුබලද ප්‍රබලද කියලා ප්‍රශ්නයක් නැහැ. සියලුම අම්ල සියලුම බාෂ්ම සමග ප්‍රතික්‍රියා කරනවා. අම්ල බාෂ්ම ප්‍රතික්‍රියා කරනවා එකිනෙකට වැටිච්ච ගමන් තප්පර ගාණක් තුල මිලි තප්පර ගාණක් තුල ප්‍රතික්‍රියාව අවසන් වෙනවා. ඒකින්ද තමයි අපිට අනුමාපනයක් මගින් අම්ල බාෂ්ම ප්‍රතික්‍රියා වල අවසන් වන අවස්ථාව හොයන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට පළවෙනි කාරණේ තමයි මොනවා හරි සංඝටක දෙකක් ප්‍රතික්‍රියා කරන දෙකක් එක මාධ්‍යයකට දැම්මොත් අපි ඉස්සෙල්ලාම ලියන්න ඕනි ප්‍රතික්‍රියාව. දැන් මෙතන ප්‍රතික්‍රියාවට බඳුන් වෙන්නේ HA කියන දුබල අම්ලය සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල බාෂ්මය ප්‍රතික්‍රියාවට බඳුන් වෙනවා. මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් නෙමෙයි. මේක අම්ල බාෂ්ම ප්‍රතික්‍රියාවක්. මේක ප්‍රතික්‍රියා කරලා හදන්නේ NaA කියන ලවණය සහ මේක ජලී මාධ්‍ය තියෙන නිසා එක්කස් අමතරව ජලය. අම්ල බාෂ්ම ප්‍රතික්‍රියාවකදී හැදෙන්නේ ලවණය සහ ජලය. දැන් ආරම්භක මවුල ගාන බලන්න. දශම 1යින් HA50ක්. දශම 1ක් තියෙන්නේ ඝන ඩෙසිමීටරයක. දශම 1යි ඝන ඩෙසිමීටරේ මවුල කියන එකේ තේරුම ඝන ඩෙසිමීටරයක. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර 1000ක මවුල දශම 1යි. එහෙමනම් 50ක කොච්චර තියෙනවද? මෙයා 1000න් බෙදලා වැඩි කරා 50. එතකොට අපිට මවුල ගාන එනවා මෙතන 5 වැඩි කිරීම 10 ඍණ 3ක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා කියන්නේ දශම 1 බෙදීම 1000 වැඩි කිරීම 25. එතකොට එතන ඉන්නේ 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක්. දැන් බලන්න ප්‍රතික්‍රියාව අවසන් වෙනකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික ඔක්කොම අවසන් වෙනවා. මොකද එයා අඩුවෙන් තියෙන එක්කෙනා. හරියටම HA සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ එකට එක අනුපාතයෙන් නිසා HA වලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්නට සමාන ප්‍රමාණයක් උදාසීන වෙනවා. එතකොට 5 වැඩි කිරීම 10 ඍණ 3න් 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් අඩු වුනහම මෙතන ඉතුරු වෙනවා 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක්. දැන් මේ මොහොත වෙනකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැහැ. හැබැයි වැය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික ලවණයේ බවට පත් වෙනවා. එතකොට NaA කියන ලවණයෙන් හැදෙනවා 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක්. ඔන්න හැදෙන මවුල ගණන් ටික. මම ගන්නවා අවසාන සාන්ද්‍රණ. මොකද අපිට ගානට ආදේශ කරන්න අවශ්‍ය වෙන්නේ අවසානයේ සාන්ද්‍රණ. මේ දෙකම තියෙන දැන් 50යි 25යි 75ක පරිමාවක් තුල. එතකොට 2.5 වැඩි කිරීම 10 ඍණ 3 කියන එක 75න් බෙදලා
වැඩි කරනවා 1000න්. එතකොට සාන්ද්‍රණීය බවට හැරෙනවා. මෙතනක් තියෙන්නේ දැන් 2.5 වැඩි කිරීම 10 ඍණ 3 ඒක බෙදුවා 75න් වැඩි කරා 1000න්. ඒවත් 10 ධන 3. අපිට මේ 10 ඍණ 3යි 10 ධන 3යි කපලා දාන්න පුළුවන්. මෙතනත් එහෙමයි. දැන් මේක මේ එකම සංඛ්‍යාව එනවා කියලා පේන නිසා සුළු කර කර ඉන්න වෙලාව ගන්න එපා. මොකද ඒක අපිට අවාසියක්. මේක අපිට ආදේශ කළා ආදේශයේදීම කපලා දැම්මේ. දැන් අපි සමීකරණය ලියනවා. දැන් මේ වෙලාවේ අපිට ඔන්නම් හෙන්ඩර්සන් හැසල්බර්ග් සමීකරණය කියන සමීකරණයට යන්න පුළුවන් කෙලින්. එහෙම නැත්නම් KA ප්‍රකාශනයේ ලියලා ඒ සමීකරණයෙන් යන්නත් පුළුවන්. මම හෙන්ඩර්සන් සමීකරණයට ගියොත් හෙන්ඩර්සන් සමීකරණයේ තියෙන්නේ PH සමානයි PKA ධන ලඝු 10 පාදේ ලවණයේ සාන්ද්‍රණය බෙදීම අම්ලයේ සාන්ද්‍රණය. ඕක තමයි අපි හෙන්ඩර්සන් හැසල්බර්ග් ඉක්වේෂන් කියලා හඳුන්වන්නේ. මේ සමීකරණය අම්ලයයි ලවණයයි දෙකම තියෙන ඕනෑම අවස්ථාවක අපිට මේ සමීකරණයට ආදේශ කරන්න පුළුවන්. එතකොට pH අපෙන් අහන්නේ Ka අගය 10 කියලා ආරම්භයේ දීලා තිබිච්ච හින්දා pKa අගය අපිට ඍජුවම ආදේශ කරන්න පුළුවන් 5යි කියලා. ධන ලඝු 10 දැන් ලවණය කියන්නේ මෙන්න මෙයා. එතකොට ලවණයේ සාන්ද්‍රණය අපිට ආවේ 2.5 බෙදීම 75. 2.5 බෙදීම 75. අම්ලය 2.5 බෙදීම 75යි. මේ දෙක සමාන හින්දා මේ දෙක කපලා දැම්මයි. ලඝු 10 එක කියන්නේ බිඳුවයි. එතකොට අපිට එනවා pH සමානයි 5යි කියලා. මේ සුවිශේෂී අවස්ථාවක්. දුබල අම්ලයකට බාෂ්මයක් ප්‍රබල බාෂ්මයක් එකතු කරලා තියෙනවා. හරියටම දුබල අම්ලෙන් භාගයක් උදාසීන වෙනවා. එහෙම අවස්ථාවක මාධ්‍යයේ pH අගය සමාන වෙනවා දුබල අම්ලයේ Ka අගයට. pKa අගයට. දෙවෙනි උදාහරණ. තුන්වෙනි උදාහරණ. අපි බලමු ඊගා උදාහරණය. ඔය සාමාන්‍යයෙන් අම්ල බාෂ්ම ප්‍රතික්‍රියාවලදී අහන්න පුළුවන් අවස්ථා ටික. ඔය අවස්ථා ටික තමයි දෙන්න පුළුවන්. නමුත් ඉලක්කම් වෙනස් කරලා මේ දෙන අගයන් වෙනස් කරලා අම්ලයේ බාෂ්මේ මාරු කරලා දෙන්න පුළුවන්. ඒ වුණාට දෙන්න පුළුවන් ප්‍රධාන අවස්ථා ටික ඔය ටික. ඊගාව අවස්ථාව තමයි සමාන ප්‍රමාණයක් දාන අවස්ථාව දුබල අම්ලයෙන් සහ ප්‍රබල බාෂ්මයෙන්. දැන් බලන්න මෙතනදී දෙන්නගෙම සමාන ප්‍රමාණ දාලා තියෙනවා. HA සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අම්ලයයි බාෂ්මයයි ඇඩ් කරපු නිසා අපි අනිවාර්යෙන්ම ඉස්සෙල්ලාම ලියන්නේ අම්ල බාෂ්ම ප්‍රතික්‍රියාව. HA ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හදනවා ලවණය සහ ජලය. NaA ධන ජලය. දැන් මේ අවස්ථාවේ දැන් අපිට හදලා පෙන්වන්න අවශ්‍යත් නැහැ. 0.1 HA 50යි 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 50යි කියන්නේ එකම ප්‍රමාණ. සමාන ප්‍රමාණ. ඒතර සම ප්‍රමාණ මේ දෙකෙන් දැම්මම අවසානයේ මාධ්‍යයේ HAත් නැහැ. අවසාන අවස්ථාවේ මාධ්‍යයේ අවසාන සාන්ද්‍රණ ගත්තොත් HAත් නැහැ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුත් ඉතුරු වෙන්නේ නැහැ. මේ දෙන්නම එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරලා සම්පූර්ණයෙන් අවසන් වෙනවා. හැබැයි ලවණය හැදෙනවා මේ ප්‍රතික්‍රියා කරපු මවුල ගානට සමාන මවුල ගානක. ඒතකොට ලවණය හැදෙනවා මවුල විදිහට ගත්තොත් 0.1 බෙදීම 1000 වැඩි කිරීම 50ක්. බිඳුවට බිඳුව කපලා මම මෙතන ලියනවා 5 වැඩි කිරීම 10 ඍණ 3ක්. ඒ ලවණය හැදෙන මවුල ප්‍රමාණය. දැන් මට අවශ්‍ය වෙනවා ලවණ සාන්ද්‍රණය. මම ගන්නවා අවසාන සාන්ද්‍රණය. A- සාන්ද්‍රණයක් එන්නේ එතකොට. සාන්ද්‍රණය ගත්ත හැකි 5 වැඩි කිරීම 10 ඍණ 3 කියන අගය තියෙන්නේ මුළු පරිමාව 50යි 50යි 100ක් තුල. එහෙමනම් 1000ක් තුල කීයද? එකනේ සාන්ද්‍රණය කියන්නේ. බිංදු දෙකට බිංදු දෙක කැපුණාම 5 වැඩි කිරීම 10 ඍණ 2 කියන්නේ 0.05යි m. කැපිටල් M කියන්නේ ගන්න දෙසිමීටරයට මවුල්. සාන්ද්‍රණය වෙනවා 0.05යි m කියලා. ඔන්න දැන් මේ ප්‍රතික්‍රියාව අවසන් වෙනකොට මාධ්‍යයේ ලවණයේ තියෙන ලවණයේ සාන්ද්‍රණය. දැන් ওই ලවණේ තමයි විඝටනය වෙන්නේ. දැන් අපි සලකන්න ඕනි ලවණයේ විඝටනය. දැන් මෙතනදී සලකන්නේ ලවණයේ විඝටනය. A- වල විඝටනය. එතකොට A- කියන එක්කෙනා ජලයේදී මෙන්න මෙහෙම කැඩෙනවා.
ජලයට ආරෝපණයක් නැහැ. මෙයාට මයිනස් තියෙනවා. මයිනස් එක්කෙනා කරන්නේ ජලයෙන් H+ එකක් ගන්න. ප්‍රෝටෝන් එකක් ගන්නවා ජලයෙන්. ජලයෙන් ප්‍රෝටෝනයක් ගත්තට පස්සේ A- කියන එක HA වෙනවා. බොහොම සරල කාරණා. හරි. ඍණ තියෙන තැනකට ධන එකක් ආව ඍණ ධන උදාසීන වුණා HA කියලා දුබල අම්ලය හැදුණා. ජලයේ H එක දීපු හින්දා ජලයේ OH- වෙනවා. දකුණු පැත්තේ OH- හැදෙනවා නම් මාධ්‍ය භාෂ්මිකයි. එතකොට මේ විඝටන නියතය භාෂ්මික විඝටන නියතයක් වෙනවා. මේවා KB කියලා මේක අපි හඳුන්වනවා. දැන් A- වල ආරම්භක සාන්නිය දන්නවා 0.05යි. මේ ආරම්භක ප්‍රමාණය A- වල 0.05යි. ආරම්භක ප්‍රමාණය. වෙනස ගන්නවා මං මොකක් හරි ඉංග්‍රීසි අකුරක් දානවා -y හරි මොනවා හරි අකුර. එතකොට මෙතන y හැදෙනවා මෙතනත් y හැදෙනවා. සමතුලිත සාන්ද්‍රණ. සමතුලිත සාන්ද්‍රණය ඉන්නේ එතකොට 0.5 ඍණ y මෙතන y මෙතනත් y. ඔන්න සමතුලිත සාන්ද්‍රණය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගානේ දීලා තියෙන්නේ Ka. අගේ දීලා තියෙන්නේ. නමුත් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25 කියලා දීලා තියෙනවා නම් අපි දැනගන්න ඕනි KW වගේ 10/14යි කියන එක. ඒක දෙන්න අවශ්‍ය නැහැ. ඒක කොහොමත් පේපර් එකකින් මුල දෙනවා. 25 දී KW 10/14යි කියලා. අපිට KB දීලා නැහැ. නමුත් අපි දන්නවා Ka වරක් KB ඕනම අම්ලයක Ka අගයයි එයාගෙන් හැදෙන සංයුග්මක භාෂ්මයේ KB අගයයි අතර ගුණිතය KW අගයට සමානයි. එහෙමනම් අපිට KB වෙනුවට ගන්න පුළුවන් KW බෙදීම KA කියලා. KW කියන්නේ 1 වැඩි කිරීම 10^14යි. ඒකකේ ඉන්නේ මවුල වර්ග dm-6. ඒක බෙදනවා KA 1 වැඩි කිරීම 10^5යි ඝන ඩෙසිමීටරයට මවුල වලින්. එතකොට අපිට එනවා 1 වැඩි කිරීම 10^9ක් ඝන ඩෙසිමීටරයට මවුල. ඔන්න KB යගේ හොයාගත්තා. දැන් අපිට පුළුවන් KB ප්‍රකාශනයට ආදේශ කරන්න. KB ප්‍රකාශනය ලියනවා. KB කියලා කියන්නේ HA සාන්ද්‍රණය වාරයක් OH- සාන්ද්‍රණය බෙදීම A- සාන්ද්‍රණය කියන එක. KB යගේ අතන හොයාගත්තා. හොයාගත්ත KB යගේ මේට ආදේශ කරනවා. ආදේශ කරාම KB අපිට ලැබෙනවා 1 වැඩි කිරීම 10^9යි කියලා. HA y මෙයත් y බෙදීම දශම මම මේක මෙහා පැත්තට ගන්නම්. (10^9) සමානයි y වරක් y කියන්නේ y වර්ගය බෙදීම 0.05 ඍණ y. දශම 0.5 ඍණ y කියන එක අපි ආසන්න වශයෙන් සමාන කරනවා 0.05ට. මොකද KB සඳහා ලැබුණ අගය 10^9ක් වගේ කුඩා අගයක්. දැන් අපිට යන්න පුළුවන් y වර්ගය කියන එක සමාන වෙනවා දශම 0.5 වැඩි කිරීම 10^9. දැන් මේ වර්ගමූලය ගනිද්දී 10 බලයක් තියෙනකොට හොඳම දේ 10 බලය ඉරට්ටේ සංඛ්‍යාව බවට පත් කරගන්න. 10^9 ගේ වර්ගමූලය ගන්නවට වඩා අපිට පහසුයි ඒක. ඒකට මම මේක ලියා ගන්නවා 5 ගත්තොත් 5 වැඩි කිරීම 10^11ක් නෙන්නේ 50 වැඩි කිරීම 10^12යි කියලා. එතකොට y කියන එක මට ගන්න පුළුවන් 50 වර්ගමූලයේ ඉන්නේ 7.07 වගේ අගයක් වැඩි කිරීම 10^6. ඔය y කියලා මට ආවේ OH- සාන්ද්‍රණය. දැන් ඔතනින් මට ගන්න පුළුවන් POH අගය. OH- සාන්ද්‍රණය ගන්නවා POH අගය සමානයි ඍණ
OH මයිනස් ස්ථානයේ තමයි y කියලා ආවේ. එතකොට එනවා ඍණ ලඝු 10 7.07 වැඩි කිරීම 10/6ක්. මේ ලඝු වගේ ගන්න කෙටි ක්‍රමය තමයි අපිට පුළුවන් කෙලින්ම 10 ඍණ බලයක් තියෙනවා නම් මෙතන මේ ඍණ බලයේ තියෙන දර්ශකයෙන් ඒ කියන්නේ ඍණ 6 කියන සංඛ්‍යාවෙන් මේ ඉස්සරහ තියෙන කොටසේ ලඝු ගණකේ අඩු කරන්න. 6න් අඩු කරනවා 77ට අදාළ ලඝු. 6න් 77ට අදාළ ලඝු අඩු කරාම අපිට පිළිතුරු ලැබෙනවා 5.15ක් වගේ උත්තරයක්. එතකොට අපිට POH අගය ලැබෙනවා 5.15. නමුත් දැන් මට අවශ්‍ය වෙන්නේ POH නෙමෙයි pH. pKw කියලා කියන්නේ pH සහ POH වල එකතු. pKw 14යි සෙල්සියස් අංශක 25යිද. pH දන්නේ නැහැ හොයන්න තියෙන pH. POH අගේ 5.15 කියලා මට ලැබුණා. ඒතර 14න් 5.15ක් අඩු වුනහම pH අගේ ලැබෙනවා 8.85 කියලා. රයිට්. ඔන්න ඔය වගේ අවස්ථාවක pH ගන්න විදිය. මෙතනදී උනේ මොකක්ද? දුබල අම්ලය ප්‍රබල භාෂ්මය වගේ සම්පූර්ණයෙන්ම උදාසීන වුණා. එතකොට ලවණයේ සාන්ද්‍රණය තමයි බලපාන්නේ pH අගේට. අර හැදෙන ලවණයේ විඝටනය ඇසුරින් තමයි pH වලට යන්නේ. ඔය දෙන්න පුළුවන් ඊගාව අවස්ථාව. දැන් කියනවා මෙහෙම. සමකතා ලක්ෂ්‍ය අවස්ථාවේදී ඉහත ද්‍රාවණයේ pH සමානයි භාගයයි pKw භාගයයි pKa ධන භාගයයි ලඝු A- ස්ථානයේ බව පෙන්වනවා. දැන් කලින් අවස්ථාව ඔය කියලා තියෙන්නේ. කලින් අවස්ථාවේ තිබුණේ මෙන්න මෙහෙම ද්‍රාවණයක්. A- එකක් තිබුණේ. A- ජලයේදී HA සහ OH- හැදිච්ච ද්‍රාවණයක් තිබුණේ. දැන් මම මේකට ලියනවා KB ප්‍රකාශනයේ ඉස්සෙල්ලා. මෙතෙන්ට ගන්නවා KB. KB සමානයි මට ලිව්ව හැකි එහා පැත්තේ තියෙන HA සහ OH- එකට එක අනුපාතයෙන් ලැබුණ නිසා මේක මට HA වල වර්ගය හෝ OH- වල වර්ගය විදිහට ලිව්ව හැකියි. මම මේක ලියනවා OH- වල වර්ගය කියලා. බෙදීමේ A- ස්ථාන. ඔතනින් OH- ස්ථානය උක්ත කරනවා. OH- සාන්ද්‍රණයේ වර්ගය කියන එක සමානයි කියලා එනවා අපිට KB වාරයක් A- සාන්ද්‍ර. එතකොට OH- සාන්ද්‍රණය කියන එක උක්ත කරාම මට ගත්ත හැකි KB වාරයක් A- එක්ව සාන්ද්‍රණයේ සම්පූර්ණ එකේ භාගවෙනි බලය. මේ වර්ගපදේ වර්ගමූල කරා. දෙපැත්තම වර්ගමූල කරා. මේ සම්පූර්ණ සමීකරණය ඍණ ලඝු 10න් වැඩි කරනවා. එතකොට ඍණ ලඝු 10යි OH- සමානයි භාගය කියන එක අපිට ඉවතට ගත්ත හැකි. භාගය වරක් ඍණ ලඝු 10යි KB ධන භාගය වරක් ඍණ ලඝු 10යි A- සාන්ද්‍රණය. ඍණ ලඝු 10යි OH- ස්ථානය කියන්නේ pH. sorry POH. POH සමානයි දැන් මට ගත්ත හැකි මෙතන භාගය වාරයක් ඍණ ලඝු 10 KB කියන්නේ PKB ධන භාගය වරක් මෙතන ඍණ ලකුණු මේ පැත්තට වැඩි කරලා ගත්ත හැකි. ඒතර මෙතෙන්ටම මට ඍණ ලකුණු දාන්න පුළුවන්. භාගය වරක් ලඝු 10යි A-. ඔන්න දැන් බලන්න අපිට හදාගන්න තියෙන එකයි මෙයයි අතර තියෙන වෙනස්කම මොකද්ද?
මේ උඩ එකේ pKw එකක් සම්බන්ධ කරලා තියෙනවා. මේකේ නෑ. මේකේ pOH තියෙන. එහෙනම් අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා මේ pOH එක pH කරන්න pKw එකක් සම්බන්ධ කරනවා. pOH වෙනකොට මට ලිව්ව හැකි pKw ඍණ pH කියන. pKw ඍණ pH සමානයි භාගය වරක් pKb කියන එකට ලිව්ව හැකි නැවතත් pKa ධන pKb සමානයි pKw. එතකොට pKb වෙනුත් ලිව්ව හැකි pKw ඍණ pKa කියලා. ඊටු කොටස එහෙමම ගන්නවා. A minus 100. ඔතනින් pH යුක්ත කරගන්න. දැන් අපිට අදාළ සමීකරණය ලැබිලා තියෙනවා. pH යුක්ත කරගන්නවා. එහා පැත්තට pH ගෙනිච්චාම දැන් එනවා අපිට භාගය වරක් pKw ධන pKa කියන එක මේ පැත්තට එනකොට minus pKa plus pKa වෙනවා. භාගය වරක් pKa මෙතන තියෙන ඍණ ලඝු 10යි A minus කියන එක භාගය ලකුණත් එක්කම ධන භාගය වරක් ලඝු 10යි A minus කියලා එනවා. ඔන්න අපිට අවශ්‍ය සමීකරණය දැන් ලැබුණා. මේ අපි ගණනය කළේ දුබල අම්ලයක් ප්‍රබල භාෂ්මයකින් සම්පූර්ණයෙන් උදාසීන වුණාට පස්සේ අවසානයේ ලැබෙන ජලී ද්‍රාවණයේ pH සඳහා අගය ගන්න විදිය. ඊගාව කාරණේ තමයි අයනික සමතුලිතතාවයේදී අපිට එන තවත් වැදගත් මාතෘකාවක් තමයි ස්වාරක්ෂක ද්‍රාවණ කියන එක. ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන කුමක්ද? මේ වචනය තුල තියෙන ස්වාරක්ෂක කියන්නේ නිකන් මොනවා හරි දෙයක් ආරක්ෂා කරගන්නවා වගේ අර්ථයක්. ස්වාරක්ෂක කියලා කියන්නේ pH අගය ආරක්ෂා කරනවා කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ pH අගය පොඩ්ඩක්වත් වෙනස් කරගන්නේ නැහැ කියන එක නෙමෙයි. ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන එක අපි අර්ථ දක්වන්නේ අම්ලයේ ස්වල්පයක්, භාෂ්මීය ස්වල්පයක් හෝ ජලයේ ස්වල්පයක් යෙදුවාම තමන්ගේ pH අගයේ සැලකිය යුතු වෙනසක් සිද්ධ කරගන්න නැති ද්‍රාවණය. ඒ වගේම ස්වාරක්ෂක ද්‍රාවණයක් සඳහා නිශ්චිත pH අගයක් තියෙනවා. ඒකට අපිට අර්ථ දැක්වීම මෙහෙම දෙන්න පුළුවන්. නිශ්චිත pH අගයක් සහිත අම්ලයේ ස්වල්පයක් හෝ භාෂ්මීය ස්වල්පයක් හෝ ජලයේ ස්වල්පයක් යෙදූ විට ස්වකීය pH අගයේ සැලකිය යුතු වෙනසක් ඇති නොවන ද්‍රාවණයක් ස්වාරක්ෂක ද්‍රාවණයක් විදිහට ගන්න පුළුවන්. දැන් අපෙන් අහනවා 1m මෙතනොයික් 100කුයි 1m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 100කුයි ඔබට සපයා ඇත. මේවා යොදාගෙන හොඳ ස්වාරක්ෂකයක්. මොකද මේ හොඳ ස්වාරක්ෂකයක් කියන්නේ? ස්වාරක්ෂකයක් කියලා කියන්නේ අම්ලයේ ස්වල්පයක් හෝ භාෂ්මීය ස්වල්පයක් දැම්මම උදාසීන කරන එක. හොඳ ස්වාරක්ෂකයක් කියන්නේ අම්ලය සහ භාෂ්මය යන දෙකම සම ප්‍රමාණ වලින් උදාසීන කරන්න පුළුවන් නම් ඒක අපි හඳුන්වනවා හොඳ ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා. ඒතර මේ අහලා තියෙන්නේ 1m මෙතනොයික් 100ක් සහ 1m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 100ක් සපයලා කොහොමද හදාගන්න ඕනේ ස්වාරක්ෂක ද්‍රාවණය. ස්වාරක්ෂක ද්‍රාවණ නිෂ්පාදනය යටතේ අපි කතා කරනවා දුබල අම්ලයක් එයාගේ ලවණයත් එක්ක එකට ඉන්න ද්‍රාවණයක් ස්වාරක්ෂකයි කිය. ඒතර මේ දුබල අම්ලය මේකෙන් හරියටම අඩක් 1m100න් 1.1m100ක් තියෙන 1m100න් හරියටම අඩක් උදාසීන වෙන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේකට යොදවනම් මේකෙන් භාගයක් උදාසීන වෙලා ඊට සමාන මවුල ගාණක් ලවණය හැදෙනවා. අන්න එතකොට අපිට හොඳ ස්වාරක්ෂක ද්‍රාවණයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒකට අපිට පුළුවන් 1m මෙතනොයික් 100ක් සහ 1m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 50ක් එකට මිශ්‍ර කරලා ලැබෙන ද්‍රාවණය දෙපැත්තටම අම්ලයට සහ භාෂ්මයට සම ස්වාරක්ෂක ද්‍රාවණයක් හදාගන්න පුළුවන්. මෙන්න තවත් වැදගත් අවස්ථාවක්. මෙන්න මේ වගේ තැන්වලදී තමයි විඝටනය වන සමීකරණය ගන්න එකේ ප්‍රශ්න මතුවෙන්නේ. මේ දීලා තියෙන්නේ CH3NH2 කියන්නේ දුබල භාෂ්මයක්. CH3NH3+ කියලා කියන්නේ ලවණයක්.
මේ ද්‍රාවණයේ pH ගේ සමානයි pKa. pKa පදයක් තියෙනවා. ධන ලඝු 10යි බාෂ්මීය සාන්‍ය බෙදීම ලවණීය සාන්‍ය බව පෙන්වන්නේ. දැන් ගොඩ දෙනෙක් කරන්නේ මේ pH එකයි මේ pKa එකයි දැක්ක ගමන් වැඩි දෙනෙක් ළමයි කරන්නේ සූත්‍රය ලියන්නේ CH3NH3+ විගණනයට අදාළ සූත්‍රය. CH3NH3+ ජලයේදී කැඩුනොත් එහෙම හැදෙන්නේ CH3NH2 සහ H3O+. ඒතර මාධ්‍ය ආම්ලිකයි. එහෙම ලියද්දි හිතන්න ඕනේ කොහොමද ආම්ලික මාධ්‍යක බෂ්මයක් ඉන්නේ? මේ CH3NH2 කියන්නේ බෂ්මයක්. මේ මාධ්‍ය ආම්ලික නම් මේ ඇමීනේට ඉන්න බෑ. එහෙනම් අපි ලිව්වා වැරදි. එහෙමනම් අපි දැනගන්න ඕනේ මේ මාධ්‍ය බාෂ්මික එකක් වෙන්න ඕනේ තාමත්. එහෙමනම් විඝටනය ලියන්න ඕනේ මෙන්න මේ ඇමීනේට අදාළ CH3NH2 AQ කියන ඇමීනය විඝටනයට අදාළ සමීකරණය ලියනවා අපි ජලය හමුවේදී. මෙයා කැඩෙනවා මේක ප්‍රතිවර්ත විඝටනයක් දුබල බෂ්මයක් නිසා CH3NH3+. මොකද මෙයා බෂ්මය. මෙයා අම්ලය වෙන්නේ. මෙයා විසින් ප්‍රෝටෝනයක් දෙනවා C3NH2. දීලා හදනවා ඇමෝනියම් ලවණය සහ OH-. දකුණු පැත්තේ OH- හදනවා නම් දැන් මේ සමීකරණයට Ka එකක් දාන්න බෑ අපිට. මේක ආම්ලික විකිරණ නීතියක් නෙමෙයි බාෂ්මික විකිරණ නීතියක්. මේක Kb. දැන් මට සිද්ධ වෙනවා Kb ට ප්‍රකාශනය ලියන්න. Kb කියලා කියන්නේ CH3 මේ ලවණයේ සාන්ද්‍රණය වාරයක් OH- සාන්‍ය බෙදීම බාෂ්මීය සාන්‍ය CH3NH2. භෞතික අවස්ථා ලියන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. භෞතික අවස්ථාව තියෙන්න ඕනේ මේ වගේ. ඊට පස්සේ අපි කරන්නේ මේකේ සම්පූර්ණ සමීකරණය වැඩි කරනවා ඍණ ලඝු 10. මොකද මට දැන් p පදයන් ගන්න අවශ්‍යයි. ඒකට ඍණ ලඝු 10න් වැඩි කරනවා. ඍණ ලඝු 10න් වැඩි කරාම ඍණ ලඝු 10යි kb කියන්නේ pkb සමානයි. මේක මම කොටස් දෙකකට කඩලා ගන්නවා. OH- එක වෙනමයි මේ අනුපාතය වෙනමයි ගන්න. එතකොට ඍණ ලඝු 10 OH- කියන්නේ POH. ඍණ ලඝු 10යි ලවණයේ බෙදීම බෂ්මය. ඒක මම වචනෙන්ම ලියනවා උඩ මේ වචන තියෙන හින්දා. ලවණය බෙදීම බෂ්මය. දැන් බලන්න අපිට හදන්න තියෙන ප්‍රකාශනයේ මේකේ වෙනස මොකක්ද? අපිට හදන්න තියෙන ප්‍රකාශනයේ තියෙන්නේ බෂ්මයේ බෙදීම ලවණය. මෙතන තියෙන්නේ ලවණයේ බෙදීම බෂ්මය. මේක PKB, මෙතන තියෙන්නේ PKA, මේක POH, මෙතන තියෙන්නේ PH. PKB කියන එකට මම දැන් කෙලින්ම ලියනවා PKW ඍණ PKA කියලා. අපිට මෙහෙම ලියුව හැකිනේ. PKA ධන PKB කියන්නේ PKW නිසා අපිට PKB කියන එක ලියන්න පුළුවන් PKW ඍණ PKA කියලා. POH කියන එකට ලියුව හැකි PKW ඍණ PH කියලා. මේක මෙහෙමම තියාගන්න. ඍණ ලඝු 10යි ලවණයේ සාන්ද්‍රණයේ බෙදීම බෂ්මීය සාන්ද්‍රණය. PKW කියන පදේ අපිට දැන් කපලා දාන්න පුළුවන් මේ. pH කියන එක මේ පැත්තට ගේනවා ඍණ pH මෙහෙට එනකොට ධන pH වෙනවා. ඔන්න දැන් ප්‍රකාශනයේ pH වමට ආවා. ඍණ pKa කියන එක එහා පැත්තට යනකොට ධන pKa වෙනවා. ඔන්න ඒකත් හරි. නමුත් අපිට තියෙන්නේ මෙතන බෂ්මයේ බෙදීම ලවණය. මෙතන තියෙන්නේ ලවණයේ බෙදීම බෂ්මය. මේ මයිනස් මාක් එක මෙතන ප්ලස් එකක්. මේකේ ලකුණු මාරු කරපු ගමන් මෙයාගේ උඩයට මාරු වෙනවා. එතකොට ධන ලඝු දැන් අපිට ගත්ත හැකි බෂ්මයේ උඩට දැම්මා බෂ්මයේ සාන්ද්‍රණය බෙදීම ලවණයේ සාන්ද්‍රණය. ඔන්න අදාළ ප්‍රකාශනයේ ව්‍යුත්පන්න වුණා. මේක අපි බැරි වෙලා හරි අර ලවණයේ විඝටනය ලියලා ගත්තා නම් අපිට PKA ප්‍රකාශනයක් ආරම්භයේම එනවා. ලැබෙන ප්‍රකාශනයේ මෙතන උඩයට මාරු වෙලා ලැබෙන්නේ. කල්පනාවෙන් කරන්න ඕනි සමහරලාට මේ දෙය අපිට තදින් බැලෙන්නේ නැහැ.
අවසානයේ ප්‍රශ්නේ හදලා ඉවර වෙලා ගෙදර එනකොටත් දන්නේ නැහැ මේක මාරු කරලා ලියලා කියලා. ඒතර මේ සම්පූර්ණ ඉක්වේෂන් එකේම ලකුණු නැති යනවා. ඊගාව ගාන දෙන්නේ ගොඩක් වෙලාවට මෙහෙම එකක් ව්‍යුත්පන්න කරන්න කිව්වට පස්සේ මේ ව්‍යුත්පන්න කරපු සමීකරණයට ආදේශ කළ ගාන හදන්න දෙන්නේ මේකේ මාරු වෙච්ච ගමන් මේ කොටසේ උඩයට ඊගාව ප්‍රශ්නෙත් සම්පූර්ණයෙන්ම වර්ධිනවා. ඒක නිසා මේවා කල්පනාවෙන් හදන්න ඕනි. සමහරවිට ප්‍රශ්නෙකම ලකුණු සම්පූර්ණයෙන් නැති යන්න පුළුවන්. ඒකට මෙන්න මේ විදිහට අපිට මේක සාධනය කරගන්න පුළුවන්. දැන් මම කලිනුත් කිව්වා ෆිසිකල් කෙමිස්ට්‍රි ප්‍රශ්නවල ඔය මොනවා හරි ව්‍යුත්පන්න කරන්න කිව්වට පස්සේ සමීකරණයක් ගොඩක් වෙලාවට ඒ ව්‍යුත්පන්න සමීකරණෙන් ගාණක් දෙනවා. දැන් මේ අවස්ථාවකට උදාහරණයක්. ඔය අපි ව්‍යුත්පන්න කරගත්ත සමීකරණය අපිට ඍජුවම පාවිච්චි කරන්න පුළුවන්. අපි ව්‍යුත්පන්න කරපු සමීකරණයේ තිබුණේ pH සමානයි pKa ධන ලඝු බාෂ්මීය බෙදීම ලවණය. දැන් අපිට දීලා තියෙනවා ගාණ මෙහෙම. ඇමෝනියා වලට සාපේක්ෂව 1mද ඇමෝනියම් ක්ලෝරයිඩ් වලට සාපේක්ෂව 0.5mද වන ද්‍රාවණයක pH අගේ 8.6 නම් ඇමෝනියම් වල pKa අගේ හොයන්න කියලා තියෙනවා. එතකොට මෙතනදී අපි සමීකරණේ අර කලින් ගත්ත සමීකරණයම මෙන්න මේ සමීකරණයට ආදේශ කිරීම විතරයි කරන්න ඉන්නේ. සමීකරණේ අපිට එන්නේ pH සමානයි pKa ධන ලඝු බාෂ්මීය බෙදීම ලවණය කියන එක. දැන් ආදේශ කරන්න. pH අගේ 8.6යි. ඍජුව ආදේශ කරන්න පුළුවන් මොකද කලින් අපි සමීකරණේ ලියලා මේ ව්‍යුත්පන්න කිරීම සම්පූර්ණයෙන් පෙන්නුවා. එහෙම පෙන්නුවට පස්සේ මෙතන ආයෙත් සමීකරණ ලියලා ආදේශ කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. ව්‍යුත්පන්න කරගත්ත සමීකරණයට ආදේශ කර හැකියි. pKa ධන ලඝු බාෂ්මීය සාන්ද්‍රණය කියන්නේ ඇමෝනියා වලට සාපේක්ෂව සාන්ද්‍රණය. ඒක 1m කියලා දීලා තියෙනවා. ලවණයේ සාන්ද්‍රණය කියලා කියන්නේ 0.5m එක. එක බෙදීම 0.5 කියන්නේ 2යි. ලඝු 10 2. දෙකේ ලඝු වගේ කියන්නේ 30යි 10. එතකොට අපිට එනවා 8.6 සමානයි pKa ධන 0.3.1. දැන් pKa යුක්ත කරගත්ත හැකි 8.6 ඍණ මේකෙන් අඩු කරන්න 0.3.1. එතකොට අපිට ලැබෙන වගේ 9යි මෙතනට 9යි 2යි 7.299ක් ලැබෙන්නේ pKa. මෙන්න මෙහෙම අපිට ආවහම pKa අගයක් මේක Ka වලට කන්වර්ට් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් කෙටි ක්‍රමය තමයි මෙන්න මෙහෙම අපිට පුළුවන් මේ වැඩේ ලේසියෙන්ම ගේන්න. දශම ස්ථානයේ ඉස්සරහා තියෙන ඉලක්කමට එකක් එකතු කරලා ඒක 10 ඍණ බලයක් විදිහට ලියනවා. එතකොට 10 ඍණ 8. එකෙන් අඩු කරනවා මෙන්න මේ දශම ස්ථානයේ. එතකොට එකෙන් 0.299 අඩු කරන්න ඕනේ. ඒ අඩු කරාම ලැබෙන පිළිතුරේ ප්‍රතිලඝු බලන්න. එතකොට මේකේ නම් ඉන්නේ 53 එක වගේ අගයක්. මෙතනදී අපි කරන්නේ එක ඉලක්කමක් පන්නර දශම ස්ථානයේ තියෙනවා මෙතන. ඒතර 5.0.3 වැඩි කිරීම 10/8ක් අපිට Ka විදිහට ලැබෙනවා. ඔතනින් අපිට Ka ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දැන් මේ වගේ තැනකදී අපිට ලකුණු ලබා ගැනීමේදී pKa ප්‍රකාශනයේ ලියන්න pKa සමානයි ඍණ ලඝු 10යි Ka කියන එක අගේ pKaට ආදේශ කරා අවසාන උත්තරයට ගියා. මොකද අතරමැද මේ ස්ටෙප් ටිකට අපිට ලකුණු ලැබෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒක නිසා අපි ඒකට මහන්සි වෙන එක තේරුමක් නැහැ. කෙටි ක්‍රමයකින් අපිට ගන්න පුළුවන් නම් කෙලින්ම Ka යගේ ඒක තමයි හොඳම දේ. ওই විදිහට ගන්න පුළුවන්. ඔය අපි අවසන් කරේ අයනික සමතුලිතතාවයේ යටතේ ලැබෙන ප්‍රශ්නයක ස්වරූපය 6 වෙනි ප්‍රශ්නයේ විදිහට ලැබෙන්න පුළුවන් කොටසක්. ඊට පස්සේ බලමු කලාප සමතුලිතතාවය. කලාප සමතුලිතතාවය කියන පාඩමේ ඔයාලා ප්‍රධාන කොටස් දෙකක් කතා කරනවා. රවුල් නීමේ කියන එකයි
විභාග සංගුණකයේ හෙවත් ව්‍යාප්ති සංගුණකයේ කියන කොටස. ඒ කොටසෙන් රවුල් නියමයට අදාළ කොටසක් තමයි මේ තියෙන්නේ. A සහ B පරිපූර්ණ ද්‍රාවණයක් සඳහා රවුල් නියමයේ වචන වලින් ප්‍රකාශ කර දක්වන. රවුල් නියමයේදී කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න A කියලා ද්‍රාවණයක් තියෙනවා. මේ A කියලා ද්‍රාවණයක්. මේක යම් මට්ටමකට වාෂ්පශීලී. සැලකිය යුතු මට්ටමකට වාෂ්පශීලී ද්‍රාවණයක්. මම මේකට මිශ්‍ර කරනවා ඊට වඩා වාෂ්පශීලීතාවයෙන් අඩු B කියලා ද්‍රාවණයක්. මේ දෙක හොඳින් මිශ්‍ර වෙනවා, කලවම් වෙනවා සම්පූර්ණයෙන්. මේක හරියට නිකන් ජලයට ග්ලූකෝස් ටිකක් දානවා වගේ. මේ ජලය යම් ප්‍රමාණයකට වාෂ්ප වෙනවා. හැබැයි ග්ලූකෝස් ජලය වගේ වාෂ්පශීලී නෑ. ජලයට ග්ලූකෝස් දැම්මහම ජලයේ විතරක් තියෙන අවස්ථාවේ මම මෙහෙම මේ භාජනයේ සංවෘත කරා නම් මේ ද්‍රාවණ කලාපයේ තියෙන ජලාංශු නිරන්තරයෙන් වාෂ්ප කලාපයට ගැලවෙමින් තියෙන. යම්කිසි මොහොතකදී මේ වාෂ්ප කලාපේ ජලාණු වලින් සම්පූර්ණයෙන් පිරෙනවා. ඒ පිරුණාට පස්සේ වාෂ්ප කලාපයේ තියෙන ජලාණු නැවතත් ද්‍රාවණ කලාපයට යන්න පටන් ගන්නවා. ඔය ක්‍රියා දෙකේ වේග සමාන වෙන අවස්ථාවක් එනවා. එතකොට අපි කියනවා මේ පද්ධතියේ ගතික සමතුලිතතාවයක් ලබා ගත්තා කියලා. ඔය අවස්ථාවේදී ඇතිවන පීඩනය අපි හඳුන්වන්නේ සංතෘප්ත පීඩනයක් කියලා. එතකොට මේ ජලය මගින් ඇති කළා තියෙන ජලය සංතෘප්ත අවස්ථාවේ ඇති කළා තියෙන පීඩනයක්. නමුත් මෙතන ජලය විතරයි තියෙන්නේ. ඒක නිසා මේක සංශුද්ධ ජලය මගින් ඇතිවෙච්ච පීඩනයක් විදිහට ගන්න. ඒක නිසා මේක අපි නම් කරනවා pH2O කියලා සාමාන්‍යයෙන් සංකේතය දෙන්නේ ජලයේ පීඩනයනේ. දැන් මෙතන මේ සංශුද්ධ ජලය තියෙන්නේ. ජලයේ පමණයි. ඒක නිසා මේකට නෝට් පදයක් දෙනවා. P නෝට් H2O කියලා දෙනවා. මේ සංශුද්ධ ජලයේ තිබිච්ච තැනට මම ඊගාව අවස්ථාවේදී කරන්නේ ග්ලූකෝස් මිශ්‍ර කරනවා. මේකට ග්ලූකෝස් මිශ්‍ර කරපු ගමන් වෙන්නේ ග්ලූකෝස් කියන්නේ C6H12O6 ජලයේ ස්කන්ධය මෞලික ස්කන්ධය 18යි ග්ලූකෝස් වල 180යි. මේ 18 මෞලික ස්කන්ධයේ තියෙන ජලාණු වාෂ්ප වෙවි තිබිච්ච එකට කොහෙන්ද ගෙනල්ලා දැම්ම 180ක් බර ග්ලූකෝස් එකක්. දැන් මේ 180ක් ස්කන්ධයේ තියෙන ග්ලූකෝස් එකකින් කරන්නේ 18ක් ස්කන්ධයේ තියෙන ජලාණු අල්ල ගන්නවා අන්තරාණුක බලවල. එතකොට වාෂ්ප කලාපයට අර ජලාණු යන එක අඩු වෙනවා. මොකද මෙහෙන් අල්ල ගන්න ඕනේ. එතකොට වාෂ්ප කලාපයට ජලාණු ගමන් කිරීම අඩු වෙනවා. ඉබේම මේ ද්‍රාවණය තුල ඇතිවන මේ වාෂ්ප කලාපය තුල ඇතිවන වාෂ්ප පීඩනය අඩු වෙනවා. ඒකට අපි කියනවා වාෂ්ප පීඩන පාතනයක් සිද්ධ වෙනවා කියලා. ඒ වාෂ්ප පීඩන පාතනයට හේතු උනේ ජලය නෙමෙයි. පිටින් දාපු ග්ලූකෝස්. ඒතර ග්ලූකෝස් මගින් ජලයේ වාෂ්ප පීඩන පාතනයක් සිද්ධ වුණා. ඒ වාෂ්ප පීඩන පාතනය සමාන වෙනවා අපි දාපු ග්ලූකෝස් වල මවුල භාගයට. ඔන්න ඕක තමයි රවුල් නියමයේදී කියන්නේ. ඒතකොට රවුල් නියමයේ කියන එක ආකාරයක් තමයි වාෂ්පශීලී ද්‍රාවණයක් තුලට කිසියම් අවාෂ්පශීලී ද්‍රව්‍යයක් දිය කරාට පස්සේ අර වාෂ්පශීලී ද්‍රාවණයේ තුල සිදුවන සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. ඒතර වාෂ්ප පීඩන පාතනය කියන එක අපිට ගත්ත හැකි ඩෙල්ටා P. මෙයා තනියෙන් ඉන්න වෙලාවේ P නෝට් H2O පීඩනය. ග්ලූකෝස් කලවම් කරාට පස්සේ නෝට් පදේ නැතු යනවා pH2O වෙනවා. සංශුද්ධ නැහැ. පාතනය කියන්නේ මේ දෙක අතර ඩිෆරන්ස් එක වෙනස. එතකොට P නෝට් H2O රින pH2O. ඒක සාපේක්ෂව ආරම්භක අගයට ගන්නකොට අපි මේක බෙදනව නැවතත් P නෝට් H2O. මේ දැම්මම ලිව්වේ ජලයේ සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනයට ප්‍රකාශනය. මේක සිද්ධ වුණේ ජලය නිසා නෙමෙයි දාපු ග්ලූකෝස් ඉන්න. මේක සමාන වෙන්නේ ග්ලූකෝස් වල මවුල භාගයට X ග්ලූකෝස් කියන එකට C6H12O6. ඔන්න ඕක තමයි රවුල් නියමයෙන් කිව්වේ. නමුත් ඕක රවුල් නියමයේ ප්‍රකාශ කරනකොට අපි ප්‍රකාශ කරන ආකාර දෙකක් තියෙනවා. දැන් මේ කියප එක අපි හඳුන්වන්නේ රවුල් නියමයේ විකල්පාකාරය කියලා. රවුල් නියමයෙන් කියන ප්‍රධාන කාරණේ තමයි සම්පූර්ණයෙන් මිශ්‍ර වන සංඝටක දෙකක් අඩංගු ද්‍රාවණය. කිසියම් සංඝටකයක් මගින් වාෂ්ප කලාපය ඇති කරන පීඩනය. එතකොට දැන් මම ගත්තොත් A සහ B මිශ්‍රණයක් මම මෙහෙම ගන්නම්කෝ A සහ B මිශ්‍රණයක්. මේකේ තියෙනවා AB දෙකම සංවෘත කරලා තියෙන වාෂ්ප කලාපය. PA A මගින් ඇති කරන වාෂ්ප පීඩනය. දැන් මට P නෝට් කතාවක් කියන්න බෑ. හරි. P නෝට් කතාව කියන්න පුළුවන් මේකේ A විතරක් තිබුණා නම්. දැන් මේකේ A + B තියෙන්නේ. කලවම් වෙච්ච ගමන් නෝට් පදේ නැතු යනවා. මිශ්‍රණයක් තියෙන්නේ.
PA කියන වාෂ්ප පීඩනය සමානයි කියනවා P0A වාරයක් XAට. මේ XA කියලා අපි ගන්නේ ද්‍රාවණ කලාපයේ මවුල භාගය. ද්‍රාවණ කලාපයේ මවුල භාගය. වාෂ්ප කලාපයටත් තේනවා. වාෂ්ප කලාපයටත් ඒ වල මවුල භාගයක් ලැබෙනවා. මෙතන අපි කියන්නේ ද්‍රාවණ කලාපයේ මවුල භාගය. ඒකට රවුල් නිමේ වචන වලින් ප්‍රකාශ කරද්දී අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් පරිපූර්ණ ද්‍රාවණයක. ඔන්න පළවෙනි වචනේ. අපි එදිනෙදා ජීවිතේ ද්‍රාවණ මිශ්‍ර කරනවනේ. ඔය අපි කලවම් කරන ද්‍රාවණ ගොඩක් ඒවා පරිපූර්ණ නැහැ. පරිපූර්ණ නොවන ද්‍රාවණ මිශ්‍ර කරාම මුළු පරිමාව වෙනස් වෙනවා. දැන් ඕක අපිට ගම්මේ නැහැ. අපි ඝන සෙන්ටිමීටර 100ක් තේ එකකට කිරි මිශ්‍ර කරන වෙලාවේදී අවසන් පරිමාව අපි මෙෂර් කරන්නේ නැති හින්දා අපිට ඒ ගැන අයිඩියා එකක් එන්නේ නැහැ. නමුත් ගොඩක් ද්‍රාවණ මිශ්‍ර කරාම මිශ්‍ර කරන ද්‍රාවණ දෙකේ පරිමාවල එකතුව නෙමෙයි ලැබෙන්නේ. එක්ක ඊටා කුඩා අඩු වගයක්, එහෙම නැත්නම් ඊටා කුඩා වැඩි වගයක්. එහෙම නොවි CI මිශ්‍ර කරාම හරියටම ඝන සෙන්ටිමීටර 200ක ද්‍රාවණයක් හැදෙනවා නම් අන්න ඒ වගේ ද්‍රාවණ දෙකක් අපිට හඳුන්වන්න පුළුවන් පරිපූර්ණ ද්‍රාවණ දෙකක්. ඒතර පරිපූර්ණ ද්‍රාවණයක එකිනෙක සම්පූර්ණයෙන් මිශ්‍ර එකිනෙක සංඝටක අතර හදන අන්තරණක බල සමාන. ඒ කියන්නේ A සහ B මිශ්‍ර කරාම AA අතර හදන අන්තරණක බලයි BB අතර හදන අන්තරණක බලයි. A ද්‍රාවණය තුල AA අතර අන්තරණක බල තියෙනවා. B ද්‍රාවණය තුල BB අතර අන්තරණක බල තියෙනවා. මේ දෙක මික්ස් කරාම A සහ B අතර අන්තරණක බල අල්පෙන් හට ගන්නවා. ඔය සියල්ලම ආසන්න වශයෙන් සමාන නම් අන්න එහෙම ද්‍රාවණයක් තමයි පරිපූර්ණ ද්‍රාවණයක් කියලා කියන්නේ. ඒතර එහෙම ද්‍රාවණයක ආරම්භයේ තිබිච්ච බන්ධනයි අලුතෙන් ඇදිච්ච බන්ධනයි සමාන හින්දා මේ අන්තරණක බල බිඳලානේ මේවා හැදෙන්නේ. අර කලින් අන්තරණක බල බිඳින්න අවශ්‍ය වෙන ශක්තියයි අලුතෙන් හදන අන්තරණක බල හදද්දි පිට කරන ශක්තියයි සමානයි. එතකොට ඩිෆරන්ස් එකක් නෑ, ශක්ති වෙනසක් නෑ. ඩෙල්ටා H බිඳුවයි කියලා එන්නේ අපිට. මේ අන්තරණක බල වලට අලුතෙන් හැදෙන ඒවා සමානයි කියන්නේ තිබිච්ච බන්ධන දිගම තමයි පස්සේ හැදෙන කොටක් තියෙන්නේ. එතකොට පරිමාව වෙනසක් වෙන්නෙත් නැහැ. ආරම්භක පරිමාව CI මිශ්‍ර කරා නම් හරියටම 200ක් තමයි හැදෙන්නේ. අන්න එහෙම මිශ්‍රණයක් අපි පරිපූර්ණ ද්‍රාවණයක් කියලා හඳුන්වනවා. එතකොට අර්ථ දැක්වීම අපිට කෙටියෙන් ලිව්ව හැකි පරිපූර්ණ ද්‍රාවණයක සංරචකයක ආංශික පීඩනය නියත උෂ්ණත්වයේදී AA සංරචකයේ සංශුද්ධ වාෂ්ප පීඩනයේත් ඒ කියන්නේ P0 අගේ ද්‍රව කලාපයේ මවුල භාගයේ ගුණිතයට සමානයි. ඕක තමයි රවුල් නීමය කියලා අපි ප්‍රකාශ කරන්නේ. රවුල් නීමය අපිට යොදන්න පුළුවන් වෙන්නේ එකිනෙකින් සම්පූර්ණයෙන් මිශ්‍ර වන ද්‍රාවණ වලට විතරයි. දැන් බලන්න. අපිට ගණන් වලදී රවුල් නීමය සම්බන්ධව දෙන ගණන් වලදී අපිට සමීකරණ දෙකක් දාන්න වෙනවා. එකක් තමයි රවුල් නීමයට අදාළ සමීකරණ. වාෂ්ප කලාපයේ පමණක් සැලකුවාම අපි වාෂ්ප කලාපයට ගන්නේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. දැන් අපි බලමු කොහොමද ඒක යෙදෙන්නේ කියලා මේ දෙක අවස්ථා දෙකට. රයිට්. අපි බලමු ඊගාවට රවුල් නීමේ ගානක කොහොමද ගානකදී යෙදෙන්නේ කියන එක. දැන් මෙතන කියලා තියෙනවා මෙන්න මෙහෙම. A සහ B ද්‍රාවණ දෙක එකිනෙක සම්පූර්ණයෙන් මිශ්‍ර වෙනවලු. සම්පූර්ණයෙන් කලවම් වෙනවා කියලා තියෙන්නේ. සංශුද්ධ ඒ වල සංතෘප්ත වාෂ්ප පීඩනය. ඔය කියලා තියෙන්නේ P0 අගේ. සංශුද්ධ ඒ වල සංතෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ P0 A කියන අගේ දීලා තියෙන්නේ. P0 A දීලා තියෙනවා සමානයි 200යි රසදී මිලිමීටර. සංශුද්ධ B වල සංතෘප්ත වාෂ්ප පීඩනය P0B P0B දීලා තියෙනවා 300යි රසදී මිලිමීටර. ඔය අගයන් දෙක දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා ප්‍රශ්නේ මෙන්න මෙහෙම. A මවුල 2යි B මවුල 3ක් මිශ්‍ර කර ද්‍රාවණයක් සංගෘත භාජනයක යෙදූ විට සමතුලිත වාෂ්ප පීඩනය 243යි. මේ මොහොතේදී වාෂ්ප කලාපයේ A මවුල එකක් සහ B මවුල දෙකක් තියෙනවා. එහෙම දීලා අපිට අවසානයේ කියනවා A සහ B හි වාෂ්ප පීඩනය සහ සංයුතිය අතර ප්‍රස්ථාරය අඳින්න කියලා. මේ ප්‍රස්ථාරය අඳින්න කලින් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනි මේ ද්‍රාවණය පරිපූර්ණ ද්‍රාවණයක්ද කියන එක. ඒක බලන්නේ මෙහෙමයි. පරිපූර්ණ ද්‍රාවණයක් නම් රවුල් නියමයට අදාළ සමීකරණ දාලා අගය ගත්තට පස්සේ ලැබෙන වාෂ්ප පීඩනයයි ද්‍රාවණයේදී සත්‍ය වශයෙන් ලැබෙන වාෂ්ප පීඩනයයි සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මම දැන් ඉස්සෙල්ලාම හොයනවා මේ P total කියන අගේ. මේ ද්‍රාවණයේ මගින් වාෂ්ප කලාපයේ ඇතිවන මුළු පීඩනය. P total කියන එක සමාන වෙන්නේ A සහ B මගින් ඇතිවන පීඩන දෙකේ එකතුවට. PA ධන PB කියන එකට. ඒතර PA කියලා කියන්නේ අපි
P0 A XA රවුල් නියමයට අනුව. PB කියලා කියන්නේ P0 B XB. ඔය දෙකේ එකතුව ලැබෙන අගය මේ මම රවුල් නියමයේ දාලා හොයන අගය. මේ පරිපූර්ණ නම් ලැබෙන අගය තමයි මේ මට අගින්නේ. මේ ලැබෙන අගයයි මේ සත්‍ය වශයෙන් මෙතන ලැබිලා තියෙන අගයයි සමාන නම් ප්‍රස්ථාරයේ අඳිද්දී අපිට රවුල් නියමයට අදාළ ප්‍රස්ථාරයක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි බලන්න ඕනේ මේක කොහොමද විචලනය වෙන්නේ කියලා. එතකොට මේ අගයන් ආදේශ කරාම PA කියන්නේ P0 A XA. එතකොට P0 A දීලා තියෙනවා A හි වාෂ්ප පීඩනය 200යි. වැඩි කිරීම A මවුල 2යි B මවුල 3යි මිශ්‍ර කරනවා කියන්නේ ඔක්කොම මවුල 5යි A 2යි කියන්නේ 5න් 2යි. එකට එකතු වෙන්න ඕනේ P0 B කියන්නේ 300යි. වැඩි කිරීම 5න් 3යි. මේ දෙක සුළු කරලා බලනවා අපිට ලැබෙන අගය. එතකොට මෙතන 80ක් එනවා. මෙතන එනවා 180ක්. එතකොට එකතුව ලැබෙනවා මට 260ක්. රසදිය මිලිමීටර 260ක් ලැබෙන්නේ එකතුව. දැන් ගානේ යාලා දීලා තියෙන්නේ කොච්චරද? 243යිලු මුළු පීඩනේ. සමතුලිත වාෂ්ප පීඩනය 243යිලු. රවුල් නියමෙන් අපේක්ෂිත වාෂ්ප පීඩනය 260යි. අපිට ලැබිලා තියෙන්නේ සත්‍ය වශයෙන් රවුල් නියමෙන් අපේක්ෂිත වාෂ්ප පීඩනයට වඩා අඩු වගයක්. ඒ කියන්නේ මේ පද්ධතිය රවුල් නියමෙන් ඍණ අපගමනය දක්වන පද්ධතියක්. ඔක්කොටම කලින් ඔන්න ඔය කාරණේ බලාගෙන ඉන්න ඕනි ගාන හදන්න කලින්. එතකොට අපිට මෙන්න මෙහෙම ගත්ත හැකි දැන් ප්‍රස්ථාරය. අක්ෂ දෙක මේ විදිහට මාක් කරගන්නවා. අපි ගන්න පොදු ප්‍රස්ථාරයක් A සහ B ද්‍රාවණ දෙකම සඳහා සංයුතිය ගන්න x අක්ෂයේ විදිහට වාෂ්ප පීඩන දෙක ගන්නවා y අක්ෂයේ විදිහට. සංයුතිය අපිට මාක් කරගත්ත හැකි මෙන්න මෙහෙම. මම ඉස්සෙල්ලා මේ රේඛා ටික අරන් ඉන්නම්. මේ අවස්ථාව මේ යන්නේ රවුල් නියමෙන් අපේක්ෂිත ඒවත් රවුල් නියමෙ පිළිගන්නවට අදාළ ප්‍රස්ථාරය මෙන්න මෙහෙම අපිට ලැබෙන්නේ. එතකොට අපිට මෙන්න මේ විදිහට මාක් කරගත්ත හැකි. මම මෙතන වෙනම ගන්නම්. සංයුතිය ගනිද්දී මේ රේඛාව ගිහින් තියෙන්නේ P0 B රේඛාව. එතකොට මේ කෙළවරේ එන්නේ සංයුතිය P0 B කියන එක. මේ කෙළවරට එන්නේ P0 A කියන එක. මේ වාෂ්ප පීඩනය. මේ පැත්තත් එහෙමයි. වාෂ්ප පීඩනය. සංයුතිය ගන්න ඕනි මේ පැත්තේ කෙළවරට වෙනකොට B විතරයි තියෙන්නේ. එහෙනම් මේ පැත්තට XB වල මවුල භාගය බිඳුවේ සිට 1 දක්වා වැඩි වෙනවා. අනික් පැත්තට XA වල මවුල භාගය බිඳුවේ සිට 1 දක්වා වැඩි වෙනවා. මේ තියෙන්නේ රවුල් නියමෙන් අපේක්ෂිත ප්‍රස්ථාරය. දැන් අපිට ලැබුණේ 260 ගානක අගයක් රවුල් නියමයට අදාළව. නමුත් සත්‍ය අගය ලැබිලා තිබුණේ 240 ගානක්. ඒ කියන්නේ රවුල් නියමයට වඩා අඩු වගයක්. එහෙනම් මේ ප්‍රස්ථාරය එන්න ඕනි මේ රේඛා ටිකට පොඩ්ඩක් පහලින් මෙන්න මෙහෙම එන්න ඕනි. රවුල් නියමෙන් ඍණ අපගමනයේ දක්වන ද්‍රාවණ විදිහට මේක එන්න ඕනි. මේකත් එහෙම මේකත් මේ විදිහට එන්න ඕනි. මේ රේඛාවත් මෙතනින් මෙහෙම එන්න. ඔන්න ඔය විදිහට තමයි අපිට එහෙමනම් ප්‍රස්ථාරය ලැබෙන්න ඕනේ. මෙහෙම ඇඳනනම් හරි. එහෙම නැතුව ගත්ත ගමන් සරල රේඛා ටික ගහලා දැම්ම නම් එහෙම සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ගානක දත්ත දීලා තියෙනවා නම් අපි ඒ දත්ත සලකන්න ඕනි. ගානක අනවශ්‍ය විදිහට දත්ත දෙන්නේ නැහැ රචනා ගානක. ගානට අවශ්‍ය නිසා දත්ත ටික දීලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අපිට අඳින්න පුළුවන් රවුල් නියමයට අදාළ. රවුල් නියමේ ගණන් වලදී ගොඩක් වෙලාවට පුංචි පුංචි ව්‍යුත්පන්න කිරීම දෙනවා. ඔය කලින් ගත්තා වගේ පොඩි ව්‍යුත්පන්න කිරීම දෙනවා. මේ අවස්ථාවකට උදාහරණයක්. මෙතනදී අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. පරිපූර්ණ ද්වයංගී ද්‍රාවණයක් සමග සමතුලිත ඇති වාෂ්ප කලාපයේ පීඩනයේ පීල. ඔය P කියලා දීලා තියෙන P total කියන එක මුළු පීඩනය. සංඝටකවල ද්‍රව කලාපයේ මවුල භාගයේ x1 x2 නම් සංතෘප්ත වාෂ්ප පීඩනය P01 P2A අපිට x1 උක්ත කරලා පෙන්වන්න ඕනේ. දැන් මේ x1 වලින් වැඩේ පටන් ගන්න බෑ. මුළු පීඩනයේ දීලා තියෙන හින්දා මට වැඩේ පටන් ගන්න වෙන්නේ P වලින්. මම මේ වැඩේ පටන් ගන්නවා P වලින්. P කියලා කියන P total කියන එක. P සමාන වෙන්නේ
P1 දන P2ට. දැන් මේකේ P1 සහ P2 කියලා දීලා තියෙන නිසා ඒ දෙන්නගේ වාෂ්ප පීඩන දෙකේ එකතුව තමයි මුළු පීඩනයට සමාන වෙන්නේ. P1 කියන්නේ රවුල් නියමයට අනුව P01 x1 කියන එක. P2 කියන්නේ P02 x2 කියන එක. මේ කැපිටල් P කියන එක සමාන වෙන්නේ මෙන්න මේ දෙක. නමුත් අපිට ව්‍යුත්පන්න කරන්න තියෙන සමීකරණේ කොහේකවත් අපිට x2 පදයක් නැහැ. ඔන්න තියෙන අවුල. දැන් එහෙනම් අපි කරන්න ඕනේ මේ සමීකරණේ x2 නැති කරගන්න ඕනේ. x2 නැති කරගන්න නම් මට ලියුව හැකි අපි දන්නවා මේ පද්ධතියේ x1 ධන x2 කියන දෙකේ එකතු එකට සමාන වෙන්න ඕනේ. මවුල භාග දෙකේ. එතකොට x2 වෙනුවට 1 රින් x1 කියලා ලියනවා. එතකොට මෙතන එනවා p01 x1 ධන p02 x2 වෙනුවට ලියනවා 1 රින් x1 කියලා. දැන් වරහන් ඉවත් කරන්න. p01 x1 මේක p02 මේ ධන ඍණ වලින් වැඩුණාම ඍණ එන්නේ p02 x1. දැන් මේ p02 කියන පදේ මම p ළඟට ගන්නවා. එතකොට p ඍණ p02 කියලා එනවා වම් පැත්තේ. p ඍණ p02. අනික් පද ටික දකුණු පැත්තේ තියාගන්නවා. p01 x1 ආයි තියෙනවා p02 minus p02 x1. මට හොයන්න තියෙන x1 නිසා මම කරන්නේ මෙතනින් x1 උක්ත කරගන්න. එතකොට x1 උක්ත කරාම මට එනවා x1 ඉවතට ගත්තාම p01 minus p02. මෙතන p minus p02 කියන එක ඒ විදිහටම තියාගන්න. දැන් x1 උක්ත කරගන්නවා මෙතන. x1 උක්ත කරගත්තාම අපිට එනවා p0 p ඍණ p02 බෙදීම p01 ඍණ p02. ඔන්න අපිට ඕනේ සමීකරණය ව්‍යුත්පන්න වුණා. ඒක තමයි මේ ව්‍යුත්පන්න කරන්න කියලා තියෙන්නේ. එතකොට සමීකරණයක් ව්‍යුත්පන්න කරද්දී කොහෙන් හරි තැනකින් පටන් අරන් හරියන්නේ නැහැ. හරියට බලන්න ඕනේ මේකේ තියෙන පද ටික මොනවද? සාමාන්‍යයෙන් අපි ගන්න පොදු සමීකරණයට ලැබෙන පද මොනවද? ඒකෙන් මේකේ මොනවද වෙනස් වෙලා තියෙන්නේ? ඒ වෙනස් වෙච්ච පද ටික ඉවත් කරලා අදාළ සමීකරණය හඹා යන එක තමයි අපිට මේකෙදි කරන්න තියෙන්නේ. ඊගාවට බලමු මෙන්න මේ ප්‍රශ්නය. රවුල් නියමයේ ප්‍රශ්නේන තව එක ආකාරයක් තමයි මෙන්න මේ විදිහේ ප්‍රශ්න. දැන් මෙතන කියලා තියෙනවා එක්තරා සංශුද්ධ සංයෝගයක ත්‍රිකලක්ෂය. ත්‍රිකලක්ෂය කියන්නේ යම්කිසි ද්‍රව්‍යයක් ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනේම තියෙන උෂ්ණත්වය. සෙල්සියස් 20යි. ඒකේ සාමාන්‍ය ද්‍රවාංකය 25යිලු. ද්‍රවාංකය කියලා කියන්නේ ඝනයක් ද්‍රව බවට පත්වන උෂ්ණත්වය. සාමාන්‍ය තාපාංකය 87යි. ද්‍රවයක් වාෂ්ප බවට පත්වන උෂ්ණත්වය 87යි. ඉහත තොරතුරු ඇතුළත් දල කලාප සටහනක් අඳින්න. එතකොට අපි මෙන්න මේ විදිහට තමයි අක්ෂ දෙක ගන්නෙ. අරගෙන මේක අපි මාක් කරගන්න වෙනවා පළවෙනි අවස්ථාව ත්‍රිකලක්ෂය. මේ ත්‍රිකලක්ෂය තමයි මෙතනින් පොයින්ට් කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය ද්‍රවාංකය සෙල්සියස් අංශක 25 කියන අවස්ථාව. සාමාන්‍ය තාපාංකය 87 කියන අවස්ථාව. ඔන්න ඔය ටික තමයි අපි මාක් කරගන්න ඕනේ. ඒකට අපි මෙන්න මෙහෙම දැන් මෙතන මාක් කරගන්නවා අවස්ථා ටික. ත්‍රිකලක්ෂය සෙල්සියස් අංශක 20යි. මෙන්න මෙතන 20 එතකොට මෙන්න ත්‍රිකලක්ෂය. මේ උෂ්ණත්වය. සෙල්සියස් වලින්. මෙතන ත්‍රිකලක්ෂය 20යි. සාමාන්‍ය කාම උෂ්ණත්වය අපි 25 කියලා සලකන්න. 25 මෙතනින් මාක් කරගන්නවා. ඊගාට තාපාංකය 87. 87 මෙතනින් මාක් කරගන්න. මේ පැත්තට ඉන්නේ පීඩනය. මේ ප්‍රස්ථාරය ලැබෙන්න ඕනි පීඩනයේ බිඳුව අවස්ථාවේදී. ඒ කියන්නේ උෂ්ණත්වයේ බිඳුව අවස්ථාවේදීත් මේවෙන් කිසියම් පීඩනයක් ඇති කරනවා. එතකොට මෙන්න මේ වගේ තැනකින් පටන් ගන්න ප්‍රස්ථාරය. පටන් අරන් මෙතෙන්ට එනවා. මෙන්න ත්‍රිකලක්ෂය. right මේ ත්‍රිකලක්ෂය.
මෙතනින් පටන් අරන් ඊගාව රේඛා දෙක යන්න ඕනි. එකක් මෙතන පහු කරගෙන යන්න ඕනි. අනික් රේඛාව මේ ස්ථානින් පටන් අරන් මෙන්න මේ විදිහට යන්න. මේකේ මේ කලාපයේ තියෙන ඝන solid. මේ කලාපයේ liquid. මේ කලාපයේ gas. වාෂ්ප කලාපය. ඔන්න ඔය විදිහටයි ප්‍රස්ථාරේ මාක් වෙන්න ඕනේ. අපිට කියලා තියෙන්නේ මෙන්න මේ තොරතුරු ටික ඇතුළත් කරලා ප්‍රස්ථාරය අඳින්න. මේ රේඛාව 1 atm කියලා මාක් කරනවා. මොකද වායුගෝල පීඩනයේ එකේදී වායුගෝල පීඩනයේ එකේදී අභ්‍යන්තර පීඩනයයි බාහිර පීඩනයයි සමාන වන උෂ්ණත්වය තමයි අපි ද්‍රව තාපාංකය කියලා සලකන්නේ. සාමාන්‍ය තාපාංකය 87. මෙන්න මෙතන ඉන්නේ ඒ අවස්ථාවට අදාළ. ඊට පස්සේ ද්‍රවාංකය කියලා කියන්නේ ඝනය ද්‍රව බවට පත්වන උෂ්ණත්වය. මේ පොයින්ට් එක. තාපාංකය කියලා කියන්නේ ද්‍රවය ගෑස් බවට පත්වන උෂ්ණත්වය. ඒක මේ 87ට මෙන්න මෙතෙන්ට යෙදෙන්න ඕනේ. 25ට යෙදෙන්න ඕනි. 25 උෂ්ණත්වයට අදාළ අවස්ථාව තමයි ඝනය ද්‍රව බවට පත්වන අවස්ථාව කියලා එන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි කලාප සටහන සඳහා මේ අගයන් ටික මාක් කරාට පස්සේ ලැබෙන්න ඕනේ. බලමු ඊට පස්සේ මොනවද අහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අහලා තියෙනවා මේකේ මෙන්න මෙහිම අවස්ථා තුන. වඩා ඉහළ ඝනත්වයේ ඇත්තේ ඝන අවස්ථාවටද ද්‍රව අවස්ථාවටද කියලා අහලා තියෙනවා. වඩා ඉහළ ඝනත්වයේ තියෙන්නේ මෙතනදී ඝන අවස්ථාවට. ඒකට හේතුව පීඩනය වැඩි කිරීමේදී ඔය ප්‍රස්ථාරයේ පීඩනය වැඩි කිරීමේදී උෂ්ණත්වය වැඩි කිරීමේදී පීඩනය එන්න වැඩි වෙලා තියෙනවා. එතකොට අපිට ගන්න වෙන්නේ වඩා ඉහළ ඝනත්වයේ තියෙන ඝන අවස්ථාවට කියලා. ඝන අවස්ථාවට තියෙන්නේ හේතුව T වැඩි කරද්දී P වැඩි වෙනවා. ආයි ඊගාව අවස්ථාව. මේ අවස්ථාව ගන්න අපිට ওই ප්‍රස්ථාරය අවශ්‍යයි. මම මෙතනින් දාලා ප්‍රස්ථාරය පොඩ්ඩක් අඳින්න. අපිට ඒකට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ලැබුණේ. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් නේ ලැබුණේ අපිට. මේ වගේ ප්‍රස්ථාරයක් ලැබුණේ. right. 0.15 උෂ්ණත්වයේදී මේ උෂ්ණත්වයේ ගත්තේ 20යි කියලා ත්‍රිකලක්ෂය. මෙතන 25යි. මෙතන 87යි. 15 කියන උෂ්ණත්වය කියන්නේ ත්‍රිකලක්ෂයට කලින් උෂ්ණත්වයක්. මෙන්න මේ හරිය උෂ්ණත්වය. පීඩනයේ 2 atm සිට 0.5 atm දක්වා අඩු කරනවා. එතකොට දැන් අපි ගන්න ඕනි මේ උෂ්ණත්වය කෙලින් මාක් කරගන්න. මේ අවස්ථාව 15 කියලා හිතුවොත් මම මේ අවස්ථාවට අදාළව මාක් කරගත්තොත් මෙතෙන්ද මෙන්න මෙහෙම ගන්න පුළුවන්. එතකොට අපිට මම මේ විදිහට මාක් කරොත් 15 කියන අවස්ථාව මෙහෙම කියලා මෙන්න මේ වගේ රේඛාවක් පහළට ගන්න. ඔය 15 අවස්ථාව ආසන්න වශයෙන් මාක් වෙන අවස්ථාව. මේ සෙල්සියස් 15 දී 2 atm. මේ 1 atm අවස්ථාව. හරි 2 atm කියන්නේ මේ උඩ. මෙහි ඉඳන් මේක ගමන් කරනවා පල්ලෙහාටනේ. 2 atm වලින් ඉඳන් 2 atm වලින් ඉඳන් 0.5 atm වලට යනවා කියන්නේ ගොඩක් පහළට යනවා මෙහෙට එනවා. මේ ටික අපි ගත්තේ solid කියලා. මේක ගත්තේ gas කියලා. එතකොට මේ 2 atm වලින් ඉඳන් 0.5 atm වලට යනකොට මෙයා කරලා තියෙන්නේ ඝන අවස්ථාවේ සිට වායු අවස්ථාවටපත් වෙලා. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඌර්ධෝපාතනයක්. එතකොට මෙතනට අපිට ගන්න පුළුවන් සිද්ධ වෙන්නේ ඌර්ධෝපාතනයක් ඝන අවස්ථාවේ සිට ඍජුවම වායු අවස්ථාවට ගමන් කිරීම. ඊට පස්සේ කියනවා නියත පීඩනය 1.2න් පීඩනයක. එතකොට මීට වඩා චුට්ටක් උඩ පීඩනයක්. රේඛා මෙහෙම තියෙනවා මීට වඩා චුට්ටක් උඩ පීඩනයකදී. 1.25 atm පීඩනයකදී උෂ්ණත්වය 13 සිට 87 දක්වා. මෙන්න මේ හරිය උෂ්ණත්වයක ඉඳන් 87 දක්වා යනවා කියන්නේ මෙහෙට යනවා. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව පහු කරගෙන යනවා. මේ රේඛාවේ මේ පැත්තේ ඝනය මේ පැත්තේ ලික්විඩ්. ඔය ඝනය පහු කරගෙන ද්‍රව අවස්ථාවට යන අවස්ථාවක් තියෙනවා. එතකොට එතෙන්දි සිද්ධ වෙන්නේ ඝනය ද්‍රවයේ බවට පත්වීම. ඔන්න ඔය අවස්ථා දෙක තමයි අහලා තින්නේ. කලාප සටහන් ඇසුරින් මේ වෙනකොට තාම ගොඩක් ගැඹුරු ප්‍රශ්න අහලා නැහැ. මූලිකම අවස්ථාව කලාප සටහනක තියෙන මූලික අවස්ථාව ඔය වගේ ප්‍රස්ථාරයක් නම් කරන්න දීලා ඒකේ උෂ්ණත්ව සහ පීඩන පහු කරගෙන යද්දී කොහොමද වෙනස් වෙන්නේ පීඩන සහ උෂ්ණත්ව සහ භෞතික අවස්ථා වෙනස් වන ආකාර වගේ
තැනක් අහන්න පුළුවන්. right. ඊට පස්සේ අපි බලමු KSP ද්‍රාවිතා ගුණිතය. ගොඩක් වෙලාවට 6 වෙනි ප්‍රශ්නය සඳහා ලැබෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මෙතන පළවෙනි අවස්ථාවේදී කියලා තියෙනවා ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විදුලි විච්ඡේදයක් වන A2B3 හි ද්‍රාව්‍යතා ගුණිතය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න තියෙනවා. KSP සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න තියෙනවා. විඝටනය වෙන ආකාරය දීලා තියෙනවා. ඒක විඝටනය වෙන්නේ A+ සහ B3 2- කියලා. සංයෝගය දීලා තියෙන්නේ A2B3. එතකොට අපි ගන්නවා A2B3 මෙන්න මේ විදිහට A2B3 ඝනය ප්‍රතිවර්ත ලකුණක් ඒක කැඩෙනවා A+ එක්ව සහ B3 2 - AQ. ද්‍රාව්‍යතාවය අපි x කියලා ගත්තොත් දැන් මෙතන අපිට කියලා තියෙන ද්‍රාව්‍යතා ගුණිතය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න කියලා විතරයි. ඒ කියන්නේ KSP සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න කියලා තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මුලින්ම අපි ගන්න මේකේ කෙලින්ම KC වලට. KC සමානයි A+ AQ සාන්ද්‍රණය වාරයක් B3 2 - AQ සාන්ද්‍රණයේ පළවෙනි බලය. මෙතන එක තියෙන්නේ මෙතනත් එක තියෙන්නේ. එතකොට B3 2 - AQ බෙදීම A2 B3 solid. ඝනයක සාන්ද්‍රණය කියන එක නියතයක්. මේක නව නියතයක් විදිහට ඕනනම් ගන්න පුළුවන්. එතකොට මේ KC කියන එක අර නියතයෙන් වැඩි කරනවා K dash කියන. එතකොට සමානයි A+ AQ වාරයක් B3 2 - AQ. මේ ගුණිතය අපිට KSP කියලා ගත්ත හැකියි. ඔන්න ඕක තමයි ඔය කියලා තියෙන්නේ. KSP සඳහා ප්‍රකාශනයක් විතරයි ව්‍යුත්පන්න කරන්න තියෙන්නේ ද්‍රාව්‍යතාවයේ ඇසුරෙන්. KSP සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න කියලා නැහැ. එතකොට ද්‍රාව්‍යතාවයේ x කියලා අරගෙන ඒ ඇසුරෙන් ප්‍රකාශනයකට යන්න මෙතනදී අවශ්‍යතාවයක් නැහැ. ද්‍රාව්‍යතාවයේ KSP ඇසුරින් ව්‍යුත්පන්න කරන්න කියලා දුන්නා නම් අපි මෙතන ද්‍රාව්‍යතාවයේ x කියලා අරගෙන මොන හරි ඉංග්‍රීසි අක්ෂරයක් අරගෙන මෙතන x හැදුනා නම් මෙතනත් හැදෙන්නේ x. එතකොට KSP සමානයි x වර්ගය කියලා සමීකරණයක් අපිට ලැබෙනවා. අපිට KSP ගණන් වල තව ලැබෙන පොදු අවස්ථාවක් තමයි මේ අවක්ෂේපණය සම්බන්ධ ගණන් වලදී ද්‍රාවණ දෙකක් කලවම් කරාට පස්සේ මිශ්‍ර කරාට පස්සේ අවක්ෂේපයක් ලැබෙනවාද නැද්ද කියන එක. මෙතන දීලා තියෙනවා 0.1m සිල්වර් නයිට්‍රේට් 50ක් සහ 0.1m පොටෑසියම් ක්ලෝරයිඩ් 50ක්. දැන් අර කලින් අවස්ථාවෙත් මම කිව්වා ද්‍රාවණ දෙකක් මිශ්‍ර කළා මොනවා හරි දෙයක් කරන වෙලාවට අපි මුලින්ම කරන්න ඕනි දේ තමයි මිශ්‍ර කරාට පස්සේ ආරම්භයේ ද්‍රාවණ වල සාන්ද්‍රණ හොයාගන්න එක. 0.1m සිල්වර් නයිට්‍රේට් 50යි 0.1 KCl 50යි මිශ්‍ර කරාම සම පරිමා මිශ්‍ර වෙන හින්දා මේ දෙන්නගෙම සාන්ද්‍රණ භාගයක් වෙනවා. එතකොට AgNO3 සාන්ද්‍රණය සාන්ද්‍රණය කලවම් කරාට පස්සේ 0.5ක් වෙනවා. 0.1කින් භාගය. පොටෑසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයත් ওই මිශ්‍ර කරාට පස්සේ 0.1 කියන එක 0.0.0.5 වෙනවා. ගන්න දෙසිමීටරයට මවුල්. මේකත් එහෙම. දැන් අපි බලන්න ඕනි සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්න නම් සිල්වර් ප්ලස් සාන්ද්‍රණයේ වරක් Cl මයිනස් සාන්ද්‍රණයේ හෙවත් අයනික ගුණිතේ KSP අගේ ඉක්මවා යන්න ඕනේ. දැන් මෙතනින් සිල්වර් ප්ලස් සාන්ද්‍රණයේ වාරයක් Cl මයිනස් සාන්ද්‍රණයේ ගුණිතය ගන්න. සිල්වර් ප්ලස් සාන්ද්‍රණයේ 0.05යි. Cl මයිනස් සාන්ද්‍රණයේ 0.05යි. ওই දෙකේ ගුණිතය ගත්තොත් අපිට ලැබෙනවා 25ක්. දශම ස්ථාන 3.25යි. ඒකට 25 වැඩි කිරීම 10/5. දැන් සංසන්දනය කරන්න වෙනවා KSP අගයත් එක්ක. KSP අගය 10/10යි.
අපිට ලැබෙන සිල්වායන සාන්ද්‍රණය වරක් Cl සාන්ද්‍රණයේ ගුණිතය KSP එකකට වඩා ගොඩක් වැඩි. එහෙනම් අපි ඊගාවට කියනවා අයනික ගුණිතයේ KSP එක අගයට වඩා වැඩි නිසා අවක්ෂේපයක් ලැබේ. එතනින් අපිට කියන්න පුළුවන් අවක්ෂේපයක් ලැබේ කියලා. හැම වෙලාවෙම අයනික ගුණිතය අදාළ සංයෝගයේ KSP අගයට වඩා වැඩි නම් අදාළ සංයෝගයේ ද්‍රාවණය තුල අවක්ෂේප වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගය සෙවීමේ පරීක්ෂණාත්මක ක්‍රමය ඇසුරින් දීපු ප්‍රශ්නයක්. මෙතන කියලා තියෙනවා මෙන්න මෙහෙම. මෙතන අනුමාපනයකුත් පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අනුමාපනයක් කරන නිවැරදිම ක්‍රමය තමයි අපි අනුමාපනයේ අවස්ථා තුනකින් කරනවා. ඒකට හේතුව පළවෙනි අවස්ථාවේ අනුමාපනයේ සඳහා ලැබෙන පාඨාංකය ගොඩක් වෙලාවට උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඝන සෙන්ටිමීටර් 30ක් 40ක් වැය වෙන අවස්ථාවක් කියලා. එතකොට අපි පළවෙනි අවස්ථාවේ ඉඳන්ම ඩ්‍රොප් එක ගානේ තමයි දාන්න ඕනේ. එක බිඳුව බැගින් වැටෙන්න සලස්සන්න ඕනේ. සෑහෙන වෙලාවක් අපිට බියුරෙට්ටුව දිහා බලාගෙන ඉන්න වෙනවා. ඒක නිසා ඒ ඇහැට වෙහෙස කර තත්වයක් ඒක. එතකොට ගොඩක් වෙලාවට අර 30 ගණන් වගේ වෙනකොට ඩ්‍රොප් සෑහෙන ප්‍රමාණයක් වැටලා නිසා අපිට පොඩ්ඩක් ඇහැ එහා මෙහා වෙලා හරි පාඨාංකේ නොලැබෙන්න පුළුවන්. නමුත් අපි එතනින් රෆ් අගයක් ගන්නවා, දල අගයක් ගන්නවා. උදාහරණයක් විදිහට 32ක් ආව නම් 30 ගානක වගේ ලැබෙනවා කියලා. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් ඒ අනුමාපනයම කරන්න දැන් ඝන සෙන්ටිමීටර 25ක් විතර එක සැරේ යවන්න පුළුවන්. මොකද අපි දැන් දන්නවා 30 ගානක් ආසන්නේ පාඨාංකේ ලැබෙන්න කියලා. එතන ඉඳන් ඩ්‍රොප් එක ගානේ දාලා අපිට නිවැරදි අගය ගන්න පුළුවන්. එතකොට ලැබෙන අගය ආරම්භක අගයට වඩා ටිකක් වෙනස් වුණොත් දැන් අපිට තවත් සැකයක්නේ. ආරම්භයේ එක අගයක් දැන් තවත් අගයක්. එහෙමනම් අපිට දෙවෙනි ලැබිච්ච අගය හරියටම හරිද නැද්ද කියන එක තහවුරු කරගන්න ඕනේ. ඒ සඳහා අපි කරන්නේ තව පාරක් අනුමාපනය කරනවා. එතකොට ලැබෙන අගය බොහෝ වෙලාවට දෙවෙනියට ලැබිච්ච පාඨාංකයට සමානයි. එතකොට අපිට මධ්‍යන්න පාඨාංකයක් ගන්න වෙනවා. ඒ මධ්‍යන්න පාඨාංකය ගන්නකොට පළවෙනි පාඨාංකයට වඩා දෙවෙනි පාඨාංකය සහ තුන්වෙනි පාඨාංකය ටිකක් දුර නම් අපි පළවෙනි පාඨාංකය නොසලකා හැරලා දෙවන සහ තුන්වන පාඨාංක දෙක එකතු කරලා දෙකෙන් බෙදලා මධ්‍යන්න අගය ගන්න. නමුත් අපිට දීලා තියෙන ගානක පාඨාංක තුනම එක පරතරයක් සහිත ඒවා දීලා තියෙනවා නම් අපි පාඨාංක තුනම එකතු කරලා තුනෙන් බෙදනවා. දැන් මේ දීලා තියෙන මේ වගේ අවස්ථාවක්. කාමර උෂ්ණත්වයේදී 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඝනය දිය කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් අරගෙන ඒකේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරනවා කියලා තියෙනවා. හදපු සංතෘප්ත ද්‍රාවණේ KSP හොයන්න මේකෙන් 25 කොටස් තුනක් 0.1 HCl එක්ක අනුමාපනය කරනවා. ඒතකොට දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ H+ සහ OH- අතර. HCl වලින් එන H+ සහ OH- අතර තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. විසිපහක් ගන්න ද්‍රාවණයෙන් 0.1 HCl මෙන්න මෙච්චර අවස්ථා තුනකදී වැය වෙනවා කියනවා. මේ පාඨාංක තුන අතර වෙනස සමානයි. ඒක නිසා මම මෙතනදී ගන්නවා මුලින්ම වැය වූ HCl පරිමාව. වැය වූ HCl මවුල ගන්න. වැය වූ HCl මවුල ප්‍රමාණය. ඒක සමාන වෙනවා 0.1 1000න් බෙදලා දැන් මට මධ්‍යන්න පාඨාංකය ගන්න ඕනේ. 27.3යි 27.5යි 27.7යි එකතු කළා මේක තුنين බෙදලා. එතකොට මට ලැබෙන්නේ පාඨාංකය 27.5ක්. ඒ කියන්නේ 2.75 වැඩි කිරීම 10^3ක් ලැබෙනවා. 2.75 වැඩි කිරීම 10^3ක්. ඔය ලැබෙන්නේ HCl මවුල ගාන. ඒ HCl මවුල ගාන සමාන වෙනවා මාධ්‍යයේ තිබිච්ච OH- මවුල සංඛ්‍යාව. එතනින් මම ගන්නවා මාධ්‍යයේ OH- සාන්ද්‍රණය. OH- සාන්ද්‍රණය. OH- සාන්ද්‍රණය කියලා කියන්නේ මේ මවුල ගානම තමයි තිබුණේ OH- උත්. 2.75 වැඩි කිරීම 10^3යි. නමුත් මේ මවුල ගාන තිබුණේ 25ක පරිමාවක් තුල. එහෙමනම් 1000ක කීයද? එතකොට එන්නේ OH- සාන්ද්‍රණය. එතකොට මේ සුළු වෙලා යනවා 27ට 1යි කියලා ගත්ත හැකි. එතකොට 0.11 කියලා එනවා OH- සාන්ද්‍රණය. මේ එන්නේ මාධ්‍යයේ මුළු OH- සාන්ද්‍රණය. මේ මාධ්‍යයට OH- අයන එන ආකාර දෙකක් තියෙනවා. එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් අනික කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින්.
දැන් මට හොයන්න ඕනි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP කියන්නේ කැල්සියම් අයන සාන්ද්‍රණීය වාරයක් OH අයන සාන්ද්‍රණීය ගුණිතය. OH අයන සාන්ද්‍රණීය වර්ගයේ ගුණිතය. හැබැයි මතක තියාගන්න මේ හොයන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP තමයි. නමුත් මෙතෙන්ට මම ආදේශ කරන්න ඕනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් එන OH අයන නෙමෙයි. මාධ්‍යයේ තියෙන මුළු OH අයන ටික. මොකද මේ සමතුලිතයට ඔක්කොම බලපාන. ඒක නිසා නමුත් අපිට කැල්සියම් අයන සාන්ද්‍රණය හොයාගන්න සිද්ධ වෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබිච්ච OH ටික හොයාගන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබුණු OH ටික හොයාගන්න වෙනවා. ඒක හොයන්න මම කරන්න ඕනි මුළු OH ස්ථානයේ 0.1කින් අඩු කරන්න වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ආපු 0.1. එතකොට 0.01 සාන්ද්‍රණයක් එනවා. කැල්සියම් 2+ සාන්ද්‍රණය කියලා කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් එන OH- වගේ භාගයක්. ඒ කියන්නේ 0.01 බෙදීම 2ක්. 0.005. ඔන්න කැල්සියම් අයන සාන්ද්‍රණය. දැන් KSP ගන්න පුළුවන්. KSP ගන්න දැන් මම ආදේශ කරන්න ඕනි කැල්සියම් අයන සාන්ද්‍රණය කියන්නේ 0.005 වැඩි කිරීම ඒකක ආදේශ කරන්න OH- ස්ථානයේ 0.11 ඝන ඩෙසිමීටරයට මවුල. මේකේ වර්ගය. මෙතෙන්ටත් ඝන ඩෙසිමීටරයට මවුල කියලා යෙදෙන්න ඕනේ. ඔන්න ඔය දෙක ගුණ කරාට පස්සේ අපිට ලැබෙනවා 0.1 වර්ගය. 0.1 වර්ගය කියන්නේ 11 11 121. දශම ස්ථාන 4ක් යනකොට 0.0121. ඒක වැඩි කරන්න ඕනි 0.005. එතකොට ඔක සුළු කරලා අපිට අගය ගන්න හැකි 5යි දශම ස්ථාන 4යි 6ක් යනවා. එතකොට 5.1 වැඩි කිරීම 10 ඍණ 5ක වගේ අගයක් ලැබෙනවා. ඔතනින් අපිට KSP අගය ගන්න පුළුවන්. ඔය මොනවා හරි ප්‍රබල බෂ්මයක් හමුවේ අවක්ෂේප ලබා දෙන මද වශයෙන් ද්‍රව්‍ය අයනික සංයෝගයක් දිය කරලා KSP හොයන ක්‍රමේදී අපි කරන්නේ මුළු OH- සාන්ද්‍රණය ආදේශ කරනවා KSP වලගේට මුළු OH- සාන්ද්‍රණයෙන් ප්‍රබල බෂ්මයෙන් ආපු OH- සාන්ද්‍රණය අඩු කළා කැල්සියම් 2+ සාන්ද්‍රණය හොයා ගැනීම සඳහා අර ලැබිච්ච OH- සාන්ද්‍රණය අර්ධය ගන්න. ඒකට මේ වගේ තැන්වලදී KSP හොයන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ මූලධර්මය. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කාරණේ හොයන්නේ KSP කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල නමුත් ආදේශ කරන්න ඕනේ OH- ස්ථානයේ මාධ්‍යයේ මුළු OH- ස්ථානයේ කියන එක. අවක්ෂේපණයේ සම්බන්ධයෙන් ගණන් අහන තවත් එක ආකාරයක් තමයි මෙන්න මේ කොටස. මෙතන කියලා තියෙනවා සිල්වර් ක්ලෝරයිඩ් වලට සෝඩියම් ක්ලෝරයිඩ් වලට සාපේක්ෂව 0.1යි. පොටෑසියම් ක්‍රෝමේට් වලට සාපේක්ෂව 0.1යි. මේ දාවණයෙන් 25කට පිටින් සිල්වර් නයිට්‍රේට් ලැබෙනවා. අපිට කියනවා පළමුව අවක්ෂේප වන්නේ සිල්වර් ක්ලෝරයිඩ් බව පෙන්වන්නලු. දැන් මෙතනදී අපි කරන්න ඕනි මෙන්න මේ කාරණේ. මෙතනදී අපි පෙන්වන්න ඕනි මේ දෙන්නගෙන් සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්න තමයි අඩු Ag+ ස්ථානයක් අවශ්‍ය වෙන්නේ කියන එක පෙන්වන්න ඕනි. ඒකෙදි අපි කරන්නේ සිල්වර් ක්ලෝරයිඩ් වලයි සිල්වර් ක්‍රෝමේට් වලයි KSP ප්‍රකාශනය අරගෙන ඒකට මෙතනින් එන ක්‍රෝමේට් එකයි මෙතනින් එන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණයයි ආදේශ කළා අවස්ථා දෙකට අවශ්‍ය සිල්වර් අයන සාන්ද්‍රණය හොයනවා. ඒතර මේකේ අපිට සිල්වර් ක්ලෝරයිඩ් වල 1.6යි 10 ඍණ 10යි 9 වැඩි කිරීම 10 ඍණ 12යි දීලා තියෙනවා. 1.6 වැඩි කිරීම 10 ඍණ 10යි 9 වැඩි කිරීම 10 ඍණ 12යි KSP අගයන් දෙක දීලා තිබුණා. දැන් බලන්න පළවෙනි අවස්ථාව සිල්වර් ක්ලෝරයිඩ්. සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්න නම් සිල්වර් ක්ලෝරයිඩ් වල KSP අගය සමාන වෙන්න ඕනි සිල්වර් අයන සාන්ද්‍රණයේ වරක් Cl-. මෙන්න මේක ඉක්මවා යන්න. ඒකට අවක්ෂේප වෙන්න ඔන්න මෙන්න අවස්ථාව කියන්නේ මේ සමාන වෙන අවස්ථාව. KSP 1.6 වැඩි කිරීම 10 ඍණ 10යි. සිල්වර් අයන සාන්ද්‍රණය තමයි දැන් මෙතන අපි හොයන්නේ Ag+. Cl- සාන්ද්‍රණය තියෙනවා මේ 0.1යි. එහෙනම් සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප කිරීම සඳහා අවශ්‍ය වන සිල්වර් අයන සාන්ද්‍රණය කියන්නේ 1.6 වැඩි කිරීම 10 ඍණ 9ක්. ඔය විදිහටම අපි ගන්නවා සිල්වර් ක්‍රෝමේට්. KSP සමාන වෙනවා සිල්වර් අයන සාන්ද්‍රණයේ වර්ගය වාරයක්
ක්‍රෝමේට් සාන්ද්‍රණය CrO4 2 AQ සාන්ද්‍රණය. කේස්පියාගේ දීලා තියෙනවා 9 වැඩි කිරීම 10/12යි. සිල්වායන සාන්ද්‍රණයේ වර්ගය උක්ත කරගන්නවා. ක්‍රෝමේට් අයන සාන්ද්‍රණය 0.1යි කියලා දීලා තියෙනවා. එතකොට සිල්වායන සාන්ද්‍රණයේ වර්ගය කියන එක අපිට එනවා 9 වැඩි කිරීම 10/10යි කියලා. මේ 10/2 මෙහෙට එනකොට 10/2 වෙනවා. ඒ කියන්නේ සිල්වායන සාන්ද්‍රණය සමානයි 9 වර්ගමූලයේ 3යි 3 වැඩි කිරීම 10/5යි. ඔන්න ඔතනින් සිල්වායන සාන්ද්‍රණය ගත්තා. දැන් සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප කරන්න නම් ඕනි වෙන්නේ 10/9ක්. සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප කරන්න නම් 10/5ක් ඕනේ වෙනවා. අඩුවෙන් අවශ්‍ය වෙලා තියෙන්නේ සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප කරන්න. එහෙමනම් අපි කියනවා මුලින් සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වේ. එතනින් පෙන්වන්න පුළුවන් අපිට සිල්වර් ක්ලෝරයිඩ් මුලින් අවක්ෂේප වෙනවා කියන කාරණා. ඊට පස්සේ දෙවෙනි කොටසේදී කියලා තියෙනවා මෙන්න මෙහෙම. සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වීම ආරම්භන විට ද්‍රාවණයේ පවතින ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය. පටන් ගන්න අවක්ෂේප වෙන්න සිල්වර් ක්ලෝරයිඩ්. සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙමින් පවතින අවස්ථාවකදී තමයි සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න මුල පුරන්නේ. එතකොට සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වීම ආරම්භන අවස්ථාවේ අපි බලනවා මාධ්‍යයේ සිල්වායන සාන්ද්‍රණය කීයද කියලා. Ksp සමානයි සිල්වායන සාන්ද්‍රණයේ වර්ගය වරක් ක්‍රෝමේට් අයන සාන්ද්‍රණය. කලිනුත් මේක හෙව්වා. මෙතනදිත් මම පෙන්නන්නම් 9 වැඩි කිරීම 10/12යි Ksp සිල්වායන සාන්ද්‍රණයේ වර්ගය මෙහා 0.1යි. එතකොට අපිට සිල්වායන සාන්ද්‍රණයේ වර්ගය ලැබෙනවා 9 වැඩි කිරීම 10/10යි මවුල වර්ග dm ඍණ 6ක් එතන ඉන්නේ. සිල්වායන සාන්ද්‍රණය කියන එක සමාන වෙනවා 3 වැඩි කිරීම 10/5යි. ඔන්න සිල්වායන සාන්ද්‍රණය ගත්තා. දැන් ඔය දෙවනි අයනය සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න පටන් ගන්න මොහොතේ සිල්වායන සාන්ද්‍රණය. ඔය මොහොත වෙනකොට සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙවි තියෙන්නේ. හැබැයි අවක්ෂේප වෙන්නේ ජලීය මාධ්‍ය තුල. සිල්වායන සාන්ද්‍රණය වරක් Cl- සාන්ද්‍රණයට අයනික ගුණිතය ජලීය මාධ්‍ය තියාගෙන වැඩිපුර ටික තමයි අවක්ෂේප වෙන්නේ. එහෙනම් මට ජලීය මාධ්‍ය සලකලා ද්‍රාවණය සලකලා ද්‍රාවණේ Ksp සමානයි සිල්වායන සාන්ද්‍රණයේ වරක් Cl- සාන්ද්‍රණය. මෙන්න මේ අවස්ථාව තියෙනවා. මේකට භෞතික අවස්ථා ආදේශ කරන්න ඕනේ. එක්වස් කියන්නේ. දැන් Ksp ගන්නවා සිල්වර් ක්ලෝරයිඩ් වල 1.6යි 10/10යි. දැන් මාධ්‍යයේ සිල්වායන සාන්ද්‍රණය තමයි මේ හෙව්වේ. 3 වැඩි කිරීම 10/5යි. වැඩි කිරීම Cl- සාන්ද්‍රණය. දැන් ඔතනින් ගන්නවා මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන Cl- සාන්ද්‍රණය. ඒක සමාන වෙනවා එහෙමනම් 1.6 වැඩි කිරීම 10/10 බෙදීම 3 වැඩි කිරීම 10/5. එතකොට අපිට ආසන්න අගය ගත්ත හැකි 0.53 වැඩි කිරීම 10/5ක්. ඒ කියන්නේ 5.3 වැඩි කිරීම 10/6ක් එනවා මාධ්‍යයේ Cl- සාන්ද්‍රණය. ඔන්න දෙවනි සිල්වායනය අවක්ෂේප වීම ආරම්භ වන මොහොතේදී පළවෙනි එකේ ඉතුරු වෙලා තියෙන සාන්ද්‍රණය. මේ ප්‍රශ්නයත් අවුරුදු කිහිපයක වෙනස් කරමින් මේ විදිහට අහලා තිනවා. අවසාන වශයෙන් ඒකදී යනවා මෙහිදී සිදු කළ උපකල්පන මොනවද? දැන් මේ ක්ලෝරයිඩ් සහ ක්‍රෝමේට් අඩංගු ද්‍රාවණයට අපි බාහිරින් සිල්වර් නයිට්‍රේට් එකතු කරද්දී මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වීමත් එක්කම මේ ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණයි ක්‍රෝමේට් අයන සාන්ද්‍රණයි ඔක්කොම වෙනස් වෙනවා. නමුත් මේ ගානේ මම එක වෙනසක්වත් සැලකුවේ නැහැ. එහෙනම් මේකදී අපි කරපු උපකල්පනය තමයි මේ ද්‍රාවණ එකතු කිරීමේදී ද්‍රාවණයේ මුළු පරිමාවේ හෝ සාන්ද්‍රණවල වෙනසක් සිදු නොවූ බව. ඒක තමයි උපකල්පනය. හරි. එහෙනම් ඔය කතා කරලා අවසන් කරේ රසායන විද්‍යා පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නය සඳහා ලැබිය හැකි විදිහේ ප්‍රශ්න කිහිපයක්. මම හිතන්නේ සියලු විස්තර සහිතව ප්‍රශ්න ටික කතා කරන්න හැකියාව ලැබුණා. මම හිතනවා ඔයාලට යම් මට්ටමක දැනුමක් මේකෙන් ලැබෙයි. මේ කරපු දේවලුත් නැවතත් බලලා මේකෙනුත් ගත යුතු දේ අරගෙන විභාගයේ ඉතා සාර්ථකව කරගන්න කියලා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා.
ගණන් ටික නිවැරදිව හදලා මේ ගණන් වලට පිවිසෙන විදි ටික හොඳට අඳුනගෙන මේ ගණන් ටික හැදුවොත් විභාග ප්‍රශ්න ටිකත් සියල්ලම කරලා කරොත් අපිට ඉතා සාර්ථක ප්‍රතිඵලයකට ඉතාම පහසුවෙන් යන්න පුළුවන්. එහෙමනම් මගේ මේ කොටස මෙතනින් අවසන් කරනවා. හැම දිනාටම ආයුබෝවන් සුබානාගතයක්. දුවේ පුතේ මං හිතනවා සම්මන්ත්‍රණයේ අද කොටසිනුත් ඔබට බොහෝ ප්‍රයෝජනයන් අත් වුණා. දැන් අප සූදානම් වෙන්නේ ඔබට තවත් ගැටලු ඇති. ඒවා විසඳා ගන්නටත් අපි අවස්ථාව සලසා දෙන්නට ඕනේ. නිසා ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවා විසඳා ගන්නටම අද ගුරුතුමාටම ආරාධනා කරනවා තවදුරටත් ඔබ සමග රැඳී සිටින්නට කියලා. ඉතින් එහෙමනම් අද සම්මන්ත්‍රණයේ මෙහිව සම්බන්ධයෙන් එතුමන්ට ස්තුතිවන්ත වෙන අතරතුර ඔබ සමග ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න එතුමන්ට ආරාධනා කරන අතරතුර ඔබට මතක් කරනවා ඔබට මගහැරෙන මේ සම්මන්ත්‍රණයේ යම් කොටසක් ඔබට මගහැරෙන මේ සම්මන්ත්‍රණයේ යම් කොටසක් තිබෙනවා නම් ඒ සඳහා ඔබට තවත් ඉඩකඩක් සලසා දෙනවා නෙස්ලේ ලංකා සමාගමේ YouTube නාලිකාව ඔස්සේ ඔබට නුදුරු දිනකදීම මේ පාඩම නැවත පරිශීලනය කරන්නට පුළුවන්. ඒ වගේම ඉදිරි පාඩම් මාලාවන් පිළිබඳව දැනුවත් වෙන්නට නෙස්ටමෝල්ට් Facebook page එකත් එක්ක එකතු වෙන්නට කියන ආරාධනාවත් ඔබට කරන්නට කැමතියි.